හොඳයි. සියලු දෙනාට රත්නත්‍රය අනන්ත වූ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අපි එහෙනම් අද දවසේදීත් ඒ උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මයේ යටතේ විග්‍රහ වන ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බය ගැන ඒ උතුම් වූ ධම් ව්‍යාකරණ විග්‍රහය ආරම්භ කරන ධර්ම දේශනාව ආරම්භ කරනවා. තං සුනාථ සාදුඛං මනසිකරෝථ. ඒක වචන දෙකක් විතරක් කියලා හිතන්න එපා. තං සුනාථ කියන්නේ හොඳින් කන් දෙන්න. ඒකාන්තයෙන් කන් දෙන්න. සාදුඛං මනසිකරෝථ. ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. එහෙනම් අපිට තියෙනවා විඥාන හයක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේ විඥාන හයෙන් මේ වෙලාවේ කියන්නේ දැන ගැනීම හයක් තියෙනවා. මෙතනින් දැනගන්න ඕන දෙකයි දැන්. එකක් තමයි සෝත විඥාන, අනිත් එක තමයි මනෝ විඥානයි. ඒ කියන්නේ අහනවයි හිතනවයි විතරයි. වෙන මොකුත් ඔබ කරනවා නම් අහනවයි හිතනවයි කහනවයි ඕවා මේව වැඩ කරන්න ගියොත් එහෙනම් අර දහම් සමාධිය බිඳිලා යනවා. උපචාර සමාධිය බිඳෙනවා. එදාට මොකද වෙන්නේ? ඒ අහන ධර්මයේ ධාරණය වෙන්නේ නැතු යනවා. කියන්නේ අර නෙළුම් පත්‍රයකට වැටෙන වතුර ටිකක් වගේ රූටල යනවා විසි වෙලා එළියට. ඇයි මේ නෙළුම් පත්‍රය හරියට ඒක ධාරණය කරගත්තේ නැහැ. දරා ගන්න සමත් වුන්නේ නැහැ යම්කිසි ආකාරයකින් ඒකේ පිළිලා තියෙන ආකාරය අනුව. ඒ වගේ සිතත් එහෙමයි. මේ කැළඹීම වැඩි වෙන්න හිතේ ධර්මයේ ධාරණය වෙන්නේ නැහැ. විසිරිලා යනවා ධර්මයේ. පැත්තකට විශ්වල යනවා. ඇහුවා කියලා මතකයි මොනවද ඇහුවේ කියලා මතකයි. බණක් නම් ඇහුවා තමයි පැය 7ක් 8ක් 9ක් 10ක්. මොනවද ඇහුවේ? ඒකෝට තමයි මොන දිහා බලන් ඉන්නේ මොනවද ඇහුවේ කියලා. අවසානයේ ඔබ යන්නේ දැන් මේ ධර්ම දේශනාව ආරම්භ කරද්දී ආපු පුද්ගලයාම ඒ මට්ටමේ ඉඳගෙන නම් මෙතනින් නික්මිලා යන්නේ. මෙතනින් කම ආරම්භ භූමියෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ YouTube එක ඉස්සරහා ඉඳලා යනවා එන්නත් පුළුවන්. කොහේ ඉඳලා ගියත් ඔබ බණ අහන්න පටන් ගන්නකොට හිටපු තත්ත්වෙම ඉඳලා නම් ඉතින් පිට වෙලා යන්නේ. ඒ කියන්නේ බණ අහලා නැහැ. ඒ කියන්නේ සද්දයක් විතරක් ඔබට ඇහිලා. පැය 7ක් 8ක් 10ක් තියා පැය 100ක් අහන් හිටියත් ඒ ශ්‍රවණය නිෂ්ඵල එකක්. සද්ද අහගෙන ඉන්න කියලා නෙවෙයි ඔබට මේ කියන්නේ ආර්ථයට කන් දෙන්න කියලා. සද්ද නම් අහගෙන ඉන්න තිරිසන් සත්තුන්ටත් පුළුවන්. අර්ථයට කන් දෙන්න බෑ අයට. අන්න තං සුනාතක වෙනනම් අර්ථයට කන් දෙන්න කියන එක. එනතු සද්ද අහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. මිනිස්සු හිතන් ඉන්නේ දැන් බණ අහනවා කියන එක සද්ද අහන් ඉන්නවා කියලා. ඒ නිසා තමයි රේඩියෝ එක තියෙන සාලේ උන්දා ඉන්නේ කුස්සියේ. සාලේ රේඩියෝ එක දාලා කුස්සියේ ඉඳගෙන උය උය බණ අහනවා. ඊට පස්සේ කියනවා බණ ඇහුවා කියලා. ඔබම දැන් බලන්න බණ අහලාද කියලා සද්ද අහන් ඉඳලාද? සද්දයක් තියෙනවනේ. අර දැන් පිරිත් අහන්නේ අන්න ඒ වගේ. එළි වෙනකම් පිරිත් අහන් හිටියත් මොනවද ඇහුනේ කියලා දන්නේ? ඒ වගේම නම් ධර්ම දේශනාව එළි වෙනකම් හරි අහන් ඉන්නවා තමයි. අවසානයේ ඇහුවේ මොනවද කියලා Tamanට දන් තේරුම් නැත්නම් කියන්නේ ආර්ථියට නෙවෙයි ඔබ කන් දීලා තියෙන සද්දෙට විතරයි. සද්දෙට නම් නිදිමර ගාතෙත් කන් දෙන්න පුළුවන්. මෙහෙම ඔළුව ඇටි වැටි මෙහෙම අඳරාතේ ඒත් ඇහෙනව බන. එහෙම කන් දෙන්න එපා ධර්මයට. ධර්මයේ කිව්වේ ආර්ථියට කන් දෙන්න. ආර්ථයට කන් දෙන්න නම් හොඳට අහගෙන ඉන්න ඕන. සෝතවදාන කිව්වේ ඒකයි. හොඳට අහන් හිටියේ නැත්නම් ඔබට ඇහෙන්නේ සද්ද විතරයි. හොඳට අහන් හිටියොත් ආර්ථය ඇහෙන්නේ. ඒ නිසා තමයි සමහර පින්වතුන් කියන්නේ එකම දේශනාව 3-4 වතාව නැවත රිවයින්ඩ් කර අහනකොට කලින් ඇහිච්ච නැතිවා දැන් ඇහෙනවා කියලා. එහෙනම් කලින් ඒ වෙලාවේදී සද්ද විතරයි ඇහිලා තියෙන්නේ. ආර්ථය කනට ගෝචර ප්‍රඥාවට ගෝචරුන්නේ නැහැ. ආර්ථය ඇහුන්නේ නැහැ. එහෙනම් අර නැවත රිවයින්ඩ් කරලා අහද්දි තමයි අර්ථය ඇහුනේ. ඉස්සෙල්ලා සද්ද විතරයි ඇහිලා තිබුණේ. එහෙනම් ඔන්න ඔය බව තේරුම් ගන්න ඕන. ආර්ථයටයි ඔබ කන් දෙන්න ඕනේ. එතකොට තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ බුද්ධ වචනට කන් දුන්නා වේ. නිසා පින්වතුනි මේ ධර්මය අසිරිමත්. ඒ වගේමයි මේ ධර්මයට තක්සේරුවක් දෙන්න බෑ කාටවත් මිලක් පනවන්න බෑ. වටිනාකම් මෙච්චරක් කියලා කියන්න බෑ. ඔබට මේ ධර්මයේ සමාජයට මේ මාර්ග වටිනාකම අවබෝධ නොවෙනවා ඇති. අඩු වැඩි වශයෙන් එක එක අයට. එහෙම වෙන්න හේතුව තමයි ඒ ධර්මය ඔබට සුලභ වශයෙන් ලැබිච්ච නිසා. සුලභ වශයෙන් ඒ ධර්මය ඔබට ලැබෙන්න හේතුව ඔබ අප්‍රමාණ අනන්ත පින් කරපු නිසා. ඉතින් ඒක නිසා සමහර අයට ඒ මහා පිනම තමන්ගේ නිවන වහන
බාධකයක් බවට පත් වෙනවා. විශේෂයෙන් මේ ධර්මද්වීපේ නැමැති රටේ ඉන්න මිනිස්සුන්ට. වැඩියම පින් කරලා ඉපදුනාට වැඩියම බන නාහන මිනිස්සු ඉන්න රට මේ. ඒ ගැන කියන්න ගියොත් අද දේශනාව පැත්තකින් තියලාමට ඒ ගැන කියන්න සිද්ධ වෙන නිසා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඒ නිසා අද අපි තෝරගත්ත මාතෘකාව යටතේ මේ ධම් විග්‍රහය සිද්ධ කරනවා. තං සුනාථ සාදුකං වංශිකරොත. හොඳින් ධර්මයට කන් දෙන්න, හොඳින් ධර්මයෙන් නුවණින් මෙනෙහි කරන්න. එතකොට කිසිම නීවරණයක් මතු වෙන්නෙත් නැහැ. හරියට ඔබ ධර්මයට කන් දීගෙන ඉන්නවා නම් මේ උපචාර සමාධිය වැඩෙනවා දිගටම. කායික වශයෙන් පවතින අපහසුතාව දැනෙන්නෙත් නැහැ. එතකොට යම් මට්ටමකට ධානයගත වුණාම සිද්ධ වෙන දේම තමයි. හැබැයි ධානයත් තරම් බලවත් නැහැ. ඒකයි උපචාර සමාධි කිව්වේ. ධානයට ගියාම කිව්වා ඊට වඩා බලවත් සමාධිය අර්පණ සමාධිය. ඒකෙදි නම් කය කොහොමදවත් දැනෙන්නේ නැතු යනවා. දැන් කය පිළිබඳ සියුම් විඥානයක් හට ගන්නවා. හැබැයි ඒක ලොකු බාධාවක් වෙන්නේ නැහැ. හරියට ඔබ ධර්මයට කන් දීගෙන ඉන්නවා නම්. හොඳයි පින්වතුනි. එහෙනම් අද අපි සප්ත බොජ්ජංග කියන මාතෘකාව යටතේ තවත් වැදගත් දහම් ව්‍යාකරණ කිහිපයක් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙතෙන් පටන් මේ ධර්මයට මනාකොට කන් දෙන්න. යේතේ භාන්තේ අහේසුං අතීත මද්දානං සම්මා සම්බුද්ධා භවිස්සanti අනාගත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා ඒතරහි අරහං සම්මා සම්බුද්ධෝ සබ්බේතේ භගවන්තෝ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසෝ පඤ්ඤාය දුබ්බලීකරණේ චතුසු සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තෝ සත්තස්මින් බොජ්ජංගේ යථා භූතං භාවෙත්වා අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බෝධේති. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ විශ්වයේ මීට පෙරත් මේ බුද්ධ ක්ෂේත්‍රේ පමණක් නොවේ අනන්තයක් බුද්ධ ක්ෂේත්‍රවල අතීතය කියලා ගත්තාම අතීතය කියන එක මේ මෙන්න මේ සීමාවට අතීතය කියලා එහෙම පනවන්න පුළුවන් අවකාශයක් නෙවෙයි අතීතය කියන්නේ. අතීතය කියන්නේ සකල ලෝක විශ්වයටම අදාළ කාරණාව. එහෙනම් සකල ලෝක තලවල ඒ කිව්වේ සියලුම බුද්ධ ක්ෂේත්‍රවල පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අතීතයේදී. ඒ වගේම සියලුම ලෝක ක්ෂේත්‍රවල සියලුම බුද්ධ ක්ෂේත්‍රවල පහළ වෙන අනාගතයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදු පියාණන් වහන්සේලා. ඒ වගේ මේ වර්තමාන මොහොත යනුවෙන් අපි මේ පනවන යම්කිසි සියුම් කාල පරාසයක් ඇත්නම් මෙන්න මේ සූක්ෂම කාල පරාසය ඇතුලේ මේ සියලුම ලෝක ක්ෂේත්‍රවල සියලු බුද්ධ ක්ෂේත්‍රවල පහළ වන සියලුම සම්මා සම්බුදු පියාණන් වහන්සේලා යනාදී වශයෙන් මේ තුන් කාලෙම ලෝ පහළවන්නා වූ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඒ අසිරිමත් වූ අවබෝධයේ පිණිස යම්කිසි මාර්ගයක් ප්‍රගුණ කළා නම් යම්කිසි දහම් ක්‍රමවේදයක් අනුගමනය කළා නම් ඒ අනුගමනය කළෙත් මෙන්න මේ සිත නීවරණයන්ගෙන් වහන නැත්නම් නිවන වහන සිතෙහි නීවරණයන් ආදී වශයෙන් නම් කරන සිත කිලුටු කරන ප්‍රඥාව දුබල කරන මෙන්න මේ පංච නීවරණ ධර්ම පහ කරලා සතර සතිපට්ඨානය සප්ත බොජ්ජංග කියන මෙන්න මේ ධර්ම ප්‍රගුණ කිරීම අන්න අර නීවරණ ධර්ම පහ කරලා සතර සතිපට්ඨානේ සප්ත බොජ්ජංග ධර්ම වැඩුවා. සමුදය ධර්ම පහ කළා නිරෝධ ධර්ම වැඩුවා. අන්න ඒ විදිහටයි මේ විශ්වයේ තුන් කාලෙම ලෝ පහළවන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඒ අසම සම වූ අවබෝධයටපත් වෙන්නේ. ඒ අසිරිමත් වූ සම්මා සම්බෝධිය උදා කරගන්නේ, හිමි කරගන්නේ. එහෙනම් පින්වතුනි දැන් බලන්න ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබට අපට දේශනා කරන්නේ ඒ ධර්මයේම නොවේද? අපට දේශනා කරන්නේ දැන් මේ විශේෂයෙන් බොජ්ජංග ධර්ම යටතේ අපි විග්‍රහ කරමින් ඉන්නේ. පංච නීවරණ පහ කරලා සත්‍ය බොජ්ජංග වඩන ආකාරය. එහෙනම් අපටත් ඒ අවබෝධය පූර්ණ්‍ය කර ගැනීම උදෙසා යන ගමනක් තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙනම් ඒ අවබෝධය සම්මා සම්බුදු පියාණන් වහන්සේ යන තත්වයට එහෙනම් උන්වහන්සේගේ අසමසම අවබෝධය හා සම වෙන්නේ කවදාවත්. අංශු මාත්‍ර අවබෝධයක්. හැබැයි ඒ අවබෝධය හොඳට මැදි සියලු කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. අරිහත් උන්වහන්සේ නම බවට පත් වේ. ඒ කිව්වේ චිත්තසංතානයේ පවතින සීල රාග දේශ මොහ නස අවසන් කරා. එහෙනම් මේ සියලුම පින්වතුන් සංසාරේ අනන්ත කාලයක් තිස්සේ උත්තරීතර අරිහත් ඵලය ප්‍රාර්ථනා කරපු පින්වත් පිරිස්. ඔබට යමා ධර්මයේ භාගතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළේ මනාව දේශනා කළේ
එහෙනම් ඔබ ඒ තලයට කැඳවන්න. ඒ නිසා පින්වතුනි මේ ශ්‍රවණය කරමින් ඉන්නේ එහෙනම් මේ කන්දීගෙන ඉන්නේ එහෙනම් ඒ අවබෝධයේ පරම නිෂ්ඨාව කරා රැගෙන යන උතුම් වූ ධර්මයටයි. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම හේවත් අවබෝධයේ අංග පිළිබඳ ධර්ම මනවින්ම ධාරණය කරගත යුතුයි. දැන් ගොඩ දිනෙක භාවනාව ගැන වද වෙනවා. කොච්චර කිව්වත් භාවනාව කියන එක තාම බොහෝ දිනෙට පුරුදු වෙලා තියෙන්නෙම අර පරණ අතීත අත්දැකීම් එක්ක එහෙම නැත්නම් මෙතෙක් දරාගත් අර හනමිටි අදහස් එක්කමයි. භාවනාව කිව්ව ගමන් ඒ අයට ඔළුවේ මැවෙන චිත්‍රය වෙන්නෙම කොහේ හරි ගහක් යට හරි කොහේ හරි ස්ථානයක ඇස් දෙකක් වහගෙන අත් දෙක ඔඩොක් උඩ තියාගෙන එරමිනිය ගොතාගෙන ඉන්න රූපයක් හැමතිස්සෙම භාවනාව කිව්ව ගමන්. එහෙමනම් සීලය කිව්ව ගමන් ඔබේ ශ්‍රීහෙට එන්න ඕන කොහේ හරි පන්සලක වාඩි වෙලා නැත්නම් කොහේ හරි ආරාමයක හරි කොහේ හරි වාඩි වෙලා ගස් සෙවණක හරි කොහේ හරි කමන්නේ සුදු ඇඳුමක් ඇඳගෙන උතුරු සළුවක් දාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඔබට සීලය කිව්වහම නම් සීයට එන්න ඕන. භාවනාව කිව්වහමත් අර විදිහ චිත්‍රයක් නැම වෙන්නේ. එහෙනම් සීලය කිව්වහමත් ඔබට ඒ වගේම චිත්‍රයක් වෙන්න ඕන. මොකද ওই චිත්‍ර දෙක තමයි අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලා දැකලා තිබුණේ සීලය සහ භාවනාව කියලා. ඒව කාල පරියන්ත සීල කාල පරියන්ත භාවනා කියන කාලයක් පනවගෙන සිද්ධ කරන බණ භාවනා. ඒවා ලෞකිකයි ඔක්කොම. ලෝකෝත්තර සීලය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ලෝකෝත්තර සීලය කියලා කියන්නේ සතර ඉරියව්වෙදීම වැඩෙන සීලය. ඒකට ඇඳන් ඉන්න ඇඳුම අදාළ නැහැ. ඉන්න ස්ථානය අදාළ නැහැ. ඇසකන නාසය දිව ශරීරයේ මනස සංවර කරගෙන නම් ඒ ආරි ශ්‍රාවකයා ඉන්නේ. ඔහු ඇඳගෙන ඉන්නේ මොකද්ද? කොහෙද ඉන්නේ කියන එක කිසිම විදිහකින් අදාළ කාරණා නෙවෙයි. ඔහු සීලේ පිහිටාගෙන ඉන්නේ. ඒ සීලය පවතින අවබෝධය තුලයි. එහෙනම් ඒ වගේම තමයි ආර්ය ශ්‍රාවකයා භාවනා කරන ආකාරයත්. සතර සතිපට්ඨානයටනේ අපි බුද්ධ භාවනා කිව්වේ. එහෙනම් සතර අත්බහව හේවත් සතර අත්බහව වස්තු හේවත් මේ කාය වේදනා චිත්ත ධම්ම අපි හැම වෙලාවෙම පරිහරණය කරනවා. හැම වෙලේම මේ අත්භවයේනේ පරිහරණය වෙන්නේ. දැන් මේ මොහොතේ හුස්ම ගන්නවා, හුස්ම පහ කරනවා, මේ මොහොතේ ජීවත් වෙනවා දැනෙනවා. මෙන්න මේ මොහොතෙත් ඒ අත්භවයේමනේ පරිහරණය වෙන්නේ. මේ මොහොතේ කාය භාවිත වෙනවා. වේදනා භාවිත වෙනවා. චිත්ත භාවිත වෙනවා. ධම්ම භාවිත වෙනවා. මේ අත්භවය පවත්වාගෙන යන්න. එහෙනම් පින්වතුනි එහෙනම් මේ සතර අත්භව වස්තු පරිහරණය නොවන වෙලාවක් කොයින්ද? නිදා ගන්න වෙලාවට නම් චිත්තේ භවාංග වෙන නිසා අත්භවයේ පැවතුනත් ඒක පරිහරණය වෙන්නේ. එහෙනම් ඒ වගේ වෙලාවක විතරයි අපිට ඒ සතර සතිපට්ඨානෙන් වෙන් වෙන්න පුළුවන්. නැත්නම් සතර සතිපට්ඨානය කියන කාරණාව අදාළ නොවෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ විතරයි අපිට සිහිය ප්‍රඥාව පවත්වන්න බැරි. නිදාගෙන ඉන්න මොහොතේ. හැබැයි එතනින් එහා අවදීන් ඉන්න හැම මොහොතකම මේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර අත්භව වස්තු පරිහරණය වෙනවා. එහෙනම් ඒ පරිහරණය සෑම විටම සිද්ධ වෙනවා නම් එහෙනම් ඒ කියන්නේ ඒ සෑම විටම සිහියෙන් ප්‍රඥාවෙන් යුක්ත වාසය කරන්න ඕන. ඒක තමයි බුද්ධ භාවනා කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිම්මා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. අන්න බලන්න. යම් මොහොතක කය පරිහරණය වෙනවා නම් කාය කිව්වහම අභ්‍යන්තර කාය බාහිර කාය වශයෙන් එහෙම නැත්නම් නාම රූප කාය වශයෙන් උත් කොයි විදිහින් හරි දැන් ඔබ දන්නවනේ ඒක නමුත් කියන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට නාම රූප වශයෙන් මේ කාය දෙආකාරයකට අභ්‍යන්තර බාහිර වශයෙන් පරිහරණය වෙනවා. මේ කාය පරිහරණය වෙන්නේ යම් මොහොතකදී. එයා ඒ කායයන් පරිහරණය කරන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව නම් අන්න එතන තියෙන කායානුපස්සනාව. එතන තියෙන කායානුපස්සනාව කොහොමද පරිහරණය කරන්න කියලා මේ ඉතිසෙලා කායානුපස්සනාව යටතේ විග්‍රහ වුණා. තව මොනවා හරි නොතේරිච්ච තැන් තියෙනවා තවත් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. තව ඕනතරම් විග්‍රහ කරගමු. කවදා හෝ දවසක පරම නිෂ්ඨාවට පත් වෙන තුරුම අපි මේ ධර්මයේ සාකච්ඡා කරමු. කිසි ගැටලුවක් නැහැ. මොකද අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන කොහෙවත් හිර වෙන අගුළු වැටෙන ධර්මයක් නෙවෙයි. නිදහසේ පරම නිෂ්ඨාව දක්වා ගමන් කරන්න මඟ පෙන්වන ධර්මයක්. එනිසා පින්වතුනි එහෙනම් බුද්ධ භාවනාව කියලා කියන්නේ හැම මොහොතකම වැඩෙන භාවනාවක්. ඒකට තැනක් නොතනක් කියලා එකක් නැහැ. ඇඳුමක් පැළඳුමක් එහෙම විශේෂ එකක් නැහැ. විශේෂ ස්ථානයකට යන්න ඕන කියලා එකක් නැහැ. දිශාවක් නැහැ. සමහර අය කියනවා භාවනා කරන්නේ මේ දිශාව බලා ගන්න. කවුද එහෙම එකක් කියන්නේ? යම් දිශාවක් තියෙනවා නම් කෙලෙස් නිවෙන. එහෙනම් අපි මේ දිශාව බලාගෙන ඉමු.
ඒතර කෙලෙස් නෙවෙයිනේ. ඒ නිසා මිනිස්සු එක එක කතා හදා ගන්න පුළුවන්. ඒ නිසා මොන කතා කොහොම කිව්වත් ඔබ දකින්න ඕන ප්‍රඥාවෙන්. ඒව තමයි අර ඒවයිල මිත්‍යා දෘෂ්ටි සහ ඒවා අවිද්‍යාවට ඇති වෙන්නේ. එහෙනම් බුද්ධ භාවනාව ගැනයි මේ අපි දේශනා කරන්නේ. බුද්ධ භාවනාව, ඒ බුද්ධ භාවනාව වැඩෙනකොට අන්නේ පුද්ගලයා තුළ මේ සතර සතිපට්ඨානිය නැමැති බුද්ධ භාවනාව වැඩෙනකොට අන්නේ පුද්ගලයා තුළ ඇති වුණ අවබෝධයක්. අන්නේ අවබෝධයේ අංග ලක්ෂණ හත තමයි සප්තබොජ්ජංග කියලා කියන්නේ. එහෙනම් අවබෝධයට පත්වන්නා වූ ආර්ය ශ්‍රාවකයන් තුළ දකින්න ලැබෙන ලක්ෂණ හතක්, අංග ලක්ෂණ හතක් මේ සප්තබොජ්ජංග කියන්නේ. අන් කිසිවක් නෙවෙයි. ඒ අංග හත උතුල අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. එක එක වෙන් කර කර අපි මේ ඉස්සෙල්ලා සාකච්ඡා කරා. අදත් අපි එහෙනම් ඒ අනුසාරයෙන් අති විශිෂ්ට වූ අති උත්තරීතර වූ කාටත් අත්‍යවශ්‍ය වන්නා වූ මේ දහම් ව්‍යාකරණයක් මතු කරලා දෙනවා. සතර බ්‍රහ්ම විහරණ තුලින් සප්තබොජ්ජංග වැඩෙන ආකාරය ගැන මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගපාළියේ බොජ්ජංග සංයුක්තේ සාකච්ඡා වර්ගයේ මෙත්තා සහගත සූත්‍රය. අපි මේ සූත්‍රය ඇසුරෙන් දැන් ඔන්න ධර්මයේ සාකච්ඡා කරනවා. වැදගත්ම කරුණු රාශියක් අනාවරණය වෙනවා මේ ධම් ව්‍යාකරණය ඇතුළේදී. ඒ නිසා හොඳට කන් දෙන්න. භාවනාව ගැන බොහෝ දෙනෙක්ගේ උනන්දුවක් තියෙනවා. හැබැයි හරියට භාවනාව වඩන්න ඉගෙන ගත්තේ නැත්නම් ඒ උනන්දුව සමහරට විනාශයටත් හේතු වෙන්න පුළුවන්. මොකද ඒ කලබලේ වැඩිකමටම, ඒ උනන්දුව වැඩිකමටම ඕනෑම මිනිහෙක් මෙන්න භාවනා කියන ඕනම දෙයකට අහු වෙන්න පුළුවන්. අහු වෙලා විනාශ වෙන්න පුළුවන් අවසානයේ. ඒ නිසා පින්වතුනි ඔය විවිධාකාර මට්ටම් වලින් භාවනා කරන අය, විශේෂයෙන්ම ඔය මෛත්‍රී භාවනාව වගේ ප්‍රගුණ කරන පිරිසක් ඉන්නවා. අදාහ ගන්න අය හොඳට මේ ධර්මයේ මෛත්‍රී භාවනාව වඩනවා කියලා කියනවනේ ඔබ. ඇහුවොත් එහෙම කියනවා මෛත්‍රී භාවනාවම වඩනවා, මෛත්‍රී අද මෙච්චරක් වැඩුවා, ඊයේ මෙච්චරක් වැඩුවා, අද පැයක් වැඩුවා, ඊයේ පැය දෙකක් වැඩුවා ඔහොම කියලා. දැන් බලා ගන්නකො සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාව මොකද්ද කියලා. කොහොමද භාවනාව වැඩෙන්නේ, වඩන්නේ කියලා. අපට උමනා විදිහට වඩනවද නැත්නම් අපි ඔය මොකද්ද කරන්නේ කියලා. ඔන්න හොඳට බලා ගන්න. වාදිවාද තර්කවාද කරන්න කල්පනා කර කර ඉන්න එපා. දැන් සමහර අයට ධර්මෙ පෙන්ලා දුන්නාම ඔය ක්‍රමේ වැරදි, මෙන්න මේකයි හරි කියලා. එතකොට අහනවා ආපස්සට. එතකොට අපි මෙච්චර දවසක් වැරදියක්ද කරේ කියලා. ඉතින් ආයි කියන්න දෙයක් තියෙනවා. එතකොට අපටත් අහන්න හිතෙනවා මෙච්චර දවසක් සංසාරේ හරි ගමනක් දාවි කියලා. තාමත් ඉන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස ගොඩක් කරපින්නාගෙන. ඊට පස්සේ යනවා වැරදියක්ද කරේ කියලා මෙච්චර දවසක්. ඒ නිසා පින්වතුනි අහංකාර උඩුඟු කති පොඩ්ඩක් පැත්තකින් තියලා ප්‍රඥාව මතු කරගන්න බලන්න. ප්‍රඥාව මතු කරගෙන මේ අමා ධර්මයේ නුවණින් විමර්ශනය කරන්න. හැංගීමෙන් නෙවෙයි. මෙච්චර දවසක් කරපු දේවල් ගැන කල්පනා කරන්න යන්න එපා. මෙච්චර දවසක් වැරදි දේවල් නම් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි තාමත් එහි ප්‍රතිඵල භුක්ති විඳින්න ඉන්නේ. ඒ නිසා දැන් හරි අපි හරි දේ හොයා ගන්න ඕන. එහෙනම් මෙන්න මේ සූත්‍ර දේශනාව අපට පෙන්වන අතිශය වැදගත් දහම් කට රැසක්. එකක් තමයි දැන් ඔය පැහැදිලි කරපු කාරණාව. දැන් භාවනාව ගැන අපි දැනගන්න ඕනේ වැදගත්ම දෙයක් මෙන්න මේ ව්‍යාකරණයේ ඇතුළත් තියෙන. ඒ මොකක්ද කියලා දැන් අහගෙන ඉන්න. එක්තරා දවසක අපගේ භාගතුන් වහන්සේ කෝලිය ජනපදයේ වැඩ වාසය කරනවා හලිද්ද වසන කියන ගමේ. නිගමක් ඒක. يعني මේ බොහොම දුෂ්කර ග්‍රාමයක්. ගම් නියම් ගම් කියන්නේ නියම් ගම. මෙන්න මේ ගමේ අසිරිමත් වූ භාගතුන් වහන්සේ වැඩ වාසය කරන කාලයක් දවසක්. උන්වහන්සේත් එක්ක ඒ ස්ථානයේ වැඩ සිටිය අනිකුත් මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂුන් වහන්සේලා එදා පිණ්ඩපාතේ ගියා ඒ කෝලිය ජනපදයේ ඒ නගරයක් පාසා. මෙහෙම යනකොට එක්තරා භික්ෂුන් පිරිසක් ඒ අසබඩ තිබිච්ච රෝහණ ගංගාව අසබඩ තිබිච්ච එක්තරා පරිබ්‍රාජකාරාමයකට ගොඩ වැදුණා. මේ පරිබ්‍රාජකාරාමේ හිටියේ නිගණ්ඨ පරිබ්‍රාජකෙක්. දැන් මේටි ඉස්සෙල්ලත් ඔබට මතක ඇති ගිය සතියේ අර පරියාය සූත්‍රය ඇසුරෙන් අපි නීවරණ දස ආකාරයකටත් සප්තබොජ්ජංග 14 ආකාරයකටත් විග්‍රහ කරන්න
යෙදුණා. එතකොටත් ඒ කතා පුවතත් මේ විදිහටම තමයි ආරම්භ වුනේ. ඒ විදිහම කතාවක්. ඊට පස්සේ මෙන්න මේ පරිබ්‍රාජකාරාමේ හිටපු නිගණ්ඨයෝ ටික වික්ෂුන් වහන්සේලාව දැකලා මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් කියලා දැකලා ශිෂ්‍ය රත්නය කියලා දැකලා උන්වහන්සේලාත් එක්ක කතා බහ කරන්න පටන් ගත්තා. කතා බහ කරනකොට ඒ අය කිව්වා මෙහෙම සමනෝ ආවුසෝ ගෝතමෝ ශාවකාණං ඒවං ධම්මං දේශේති. ශ්‍රමණයන් වහන්සේ භාගතුන් වහන්සේ නම් ඔබගේ ගෞතම ශ්‍රමණයන්න් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මෙහෙම ධර්මයේ දේශනා කරනවා. ඒත තුම්මේ බික්කවේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසෝ පඤ්ඤාය දුබ්බලීකරණේ මෙත්තා සහගතේන චේතසා ඒකං දිශාං පරිත්වා විහෙරත තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං යන ආදි වශයෙන් මෙන්න මේ ආකාරයෙන් මහන නුඹලා මෙන්න මේ නීවරණ ධර්ම පහ කිරීම පිණිසත් මේ හිත කෙලුටු කරන මේ ප්‍රඥා දුර්වල කරන නීවරණ ධර්ම පහ කිරීම පිණිසත් ඒ වගේම නුවණ උපදවීම පිණිසත් මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. කොහොමද? මෛත්‍රී සහගත මෙත්තා සහගත සිතින් යුක්තව මෙත්තා සහගත චේතසා මෙත්තා සහගත චේතනාවෙන් යුක්තව චේතෝ මෙත්තා චේතෝ විමුක්ති කිව්වේ මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව එක දිශාවක් දෙවන දිශාවක් තුන්වන දිශාවක් හතරවන දිශාවක් නැත්නම් 1 2 3 4 යන ආදී වශයෙන් දිශා හතර ඇසුරු කරගෙන කල් ගෙවන්නට ඕන විහරණය කරන්නට ඕන වාසය කරන්නට ඕන මේ විදිහට වාසය කරන්නට ඕන. ඉති උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බප්පත්තාය සබ්බවන්තං ලෝකම් මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යප්පජ්ජේන පරිත්ථා විහෙරත. මේ විදිහට එක දිශාව අපි උතුරු දකුණ එහෙම ආදි වශයෙන් ගත්තාම මේ අර ලෝක සම්මතයේ උතුරු දකුණ කියලා හැම දිශාවක් තියෙනවනේ. ඒ නිසා එහෙම ගන්නෙ නෑ. පෙර දෙක දිශාව යන ආදි වශයෙන් පසු දෙක දිශාව යන ආදි වශයෙන් ගන්නෙ. මොකද නැත්නම් රැයට එහෙම භාවනාව කරන්න ගියොත් මාලිමාවක් තියා ගන්න වෙනවා කොහෙද උතුර කියලා බලන්න. එහෙම දිශා ගැන නෙමෙයි මේ කියන්නේ. Taman ඉඳගෙන ඉන්න හරි මොන ඉරියව්වෙන් හරි ඉන්න දිශාවක් තියෙනවනේ. ඉදිරිය බලාගත දිශාවක් තියෙනවා. පසුපස දිශාවක් තියෙනවා. දෙපැත්තේ දිශා දෙකක් තියෙනවා. ඔන්න ඔහම යන ආදි වශයෙන්. උඩ යට දිශා දෙකක් තියෙනවා. මේ විදිහට 6 දිශාවක්. පළමු දිශාව, දෙවන දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව සහ උඩ යට සහ දිගට හරහට තිරස්ව සහ සිරස්ව යන ආදි වශයෙන්. උඩ යට කියන්නේත් ඒකම තමයි. නමුත් උඩ යට කිව්වහම උඩ කියන ලක්ෂයත් යට කියන ලක්ෂයත් වෙනම ගන්නවා. ඊට පස්සේ ඒ ලක්ෂ දෙක අතර උඩ යට සිරස් කියන. ඊළඟට හරහට තිරස් කියන. මේ සෑම සීල ආකාරයෙන් අපි ඔක සුද්ධ සිංහලෙන් නම් කියන්නේ දිගට හරහට. ඔන්න ඔබට දැන් අවස්ථාව ලැබෙනවා දිගට හරහට භාවනාව වඩන හැටි දැනගන්න. දැන් කරන්නේ මොකක්ද? දිගට හරහට දැන් මේ මෛත්‍රිය වඩන්නනේ කියන්නේ. දැන් කරන්නේ දිගට හරහට වෛර කරන්නේ. දිගට හරහට වෛර කරන්නේ. දැන් ඔබට පුළුවන් ඔන්න දිගට හරහට මෛත්‍රිය වඩන්න මේ ධර්ම ව්‍යාකරණي හොඳින් අවබෝධ කරගත්තා. දැන් මේ විදිහට මේ පරිබ්‍රාජකයෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මේ විදිහටම ওই විදිහට මෛත්‍රී සාගත මෙත්තා සාගත භාවනාව මෙත්තා විහරණය ඔය විදිහටම කරුණා සහගත භාවනාව කරුණා විහරණය ඔය විදිහට මුදිතා භාවනාව මුදිතා විහරණය ඔය විදිහටම උපේක්ඛා භාවනාව උපේක්ඛා විහරණය ආදී වශයෙන් ඔබ වහන්සේගේ මහා ශ්‍රමණයන්න් වහන්සේ ඔබ වහන්සේලාගේ මහා ගුරුවරයන්න් වහන්සේ ඔය විදිහට ධර්මයේ දේශනා කරනවා. මයම්පිකෝ ආවුසෝ ශාවකාණං එවං ධම්මං දේසේමි. ඕක අපි කරන්නේත් ඕකමනේ. අපි කියන්නේත් ඔය ධර්මයේ විදිහටමයි. අපි දේශනා කරන්නේත් ඔය විදිහටමයි. මේ පංච නීවරණ පහ කරන්න මේ විදිහට මෙත්තා සහගතව පළමු දෙවන තුන්වන හතරවන දිශා ඇසුරු කරගෙන උඩ යට දිශා දිගට හරහට සිරස්ව සහ තිරස්ව යන ආදී වශයෙන් සෑම සීල ආකාරයෙන්ම සියලු ලෝ සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්න කියලයි කරුණාව පතුරවන්න කියලයි මුදිතාව පතුරවන්න කියලයි උපේක්ෂාව පතුරවන්න කියලා අපි දේශනා කරන්නේ. ඉතින් අපි දෙගොල්ලොම එකම දේනේ දේශනා කරන්නේ. වෙනසක් නැහැ. ඔන්න බලන්න. දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ හුදෙක්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිහිටාගෙන. මිසක් ලෝකයේ මේ පුරස්න ගැන හිතලා නෙවෙයි. හැබැයි බුද්ධ වචනේ විග්‍රහ කරද්දී පෙන්වන්න සිද්ධ වෙනවා ඇත්ත. එතකොට
කෙනෙක්ට හිතෙන්න පුළුවන් අරයට කිව්වත් දන්නේ නැහැ. මෙයාට කිව්වා අරයට පහර එහෙම කන්නේ. ඒ ඔබ හිතන හැටි. එහෙම ගත්තොත් එහෙම ජීවිතේට බණක් කියන්න හම්බ වෙන්නේ නැහනේ. අරයට පහර ගාව මෙයාට පහර. ලෝකේ තියෙන තනිකරම රාග දේශ මොහ ජීවිතනේ. රාගෙන් දේශයෙන් මොහෙන් කරන ඔලොමොට්ටල කන් වලට පහර වදිනවා තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒක ඒ මිනිසුන්ගේ තියෙන අවිජ්ජාවට වදින පහරක් මිසක් අපි හිතලා මතලා මේ හාටයි මේ පහර ගවේ මෙයාටයි මේ පහර එහෙම කන්නේ මේ ධර්ම. දැන් මේ ධර්මයේ මෙසේ දේශනා කරනකොට සමහර තැන්වල ඔබ අත්දැකපු දේවල් එක්ක ඔබට හිතෙන්න පුළුවන් මේ කියන්නේ අහවලා ගැන. නැත්නම් මේ කියන්නේ අහවලා ගැන. මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා. ඒ කියන්නේ යාලා ගැන වෙන්නදී මේ කියන්නේ. එහෙම කන්නේ. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් දේශනා කරන්න. එතකොට අර ඊට පරිබාහිරව තම තමන්ගේ අත්නෝමතයන්ට අනුකූලව කටයුතු කරන පිරිස වලට අන්න දෝෂ දර්ශනයක් දෝෂ දර්ශනයක් අත් වෙන. ඒක නවත්තන්න බෑ. ඇයි එහෙම කියන්නේ කියලා බලාගන්න. දැන් ඔය පරිබ්‍රාජකයෝ කියවනේ අපිත් ඕකමනි කරන්නේ. ඉතින් අර භික්ෂුන් වහන්සේලා ඉස්සරහා තර්ක කරන්නේ අපිත් ඕකමනි කරන්නේ. ඔබ වහන්සේගේ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ දේශනා කළා තියෙන්නේ toy ටිකමයි. අපේ ශාස්ත්‍රූ දේශනා කරන්නේ toy ටිකමයි. ඉතින් අපි දෙගොල්ලම එකම දේනේ කරන්නේ. මොකද්ද වෙනස කියලා අහනවා. ඉදනෝ ආවුසෝ කෝ විශේෂෝ කෝ අදිප්පයාසෝ කිං නානාකරණ සමනස්වා ගෝතමා සම්මහකං වා යදිදං ධම්මදේශනාය වා ධම්මදේශනං අනුශාසනීයවා අනුශාසනන්ති යනාදි වශයෙන් ඔබ වහන්සේලාගේ ඔබ වහන්සේලාගේ ගුරු දේවයන් වහන්සේ නැත්නම් මේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ භාගතුන් වහන්සේගේ දේශනාවේ මොකද්ද විශේෂත්වය? මොකද්ද ප්‍රධාන අභිලාෂය? මොකද්ද වෙනස? මොකක්ද එහි පවතින අපේ ධර්මයයි මේ ධර්මය අතර තියෙන වෙනස? කිසි වෙනසක් නැහැ නේ. ඔබගේ අනුශාසනාවේ ඔබේ ධර්මයේ සහ ඔබේ අනුශාසනාවේ කිසිම වෙනසක් නැහැ. අපේ ධර්මයත් අපේ අනුශාසනාවත් එක්ක සංසන්දනය කරලා බැලුවා. දෙකම එකයි නේ කියලා කිව්වා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාත් දැනන් හිටියේ නැහැ මේකට උත්තරයක් දෙන්න. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා මොකද කරේ? එය ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පිළිගන්නෙත් නැතුව ඒ ස්ථානින් උන්වහන්සේලා නික්මිලා ගියා. නික්මිලා ජේතවනාරාම නික්මිලා කෝලී ජනපදයේ භාගතුන් වහන්සේ වැඩ වාසය කරපු ස්ථානයට ගිහිල්ලා උන්වහන්සේට දැනුම් දෙනවා භාගතුන් වහන්සේ මෙහෙම අද දවසේදී අපි එක්තරා නිගණ්ඨාරාමයකට ගියා පරිබ්‍රාජක ආරාමයකට ගියා. ඒ අය මෙන්න මේ ආකාරයෙන් අපට තර්කයක් නැගුවා. අපි ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. භාගතුන් වහන්සේ කුමක්ද මෙහි සත්‍ය අසත්‍ය? එතකොට අන්න බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අරබය දේශනා කරනව මහන ඒ පරිබ්‍රාජකවරු ඔබට යම්කිසි ආකාරයකින් ඒ ධර්මයේ වඩන බවට මෙහෙම කිව්වත් ඔවුන් සත්‍ය වශයෙන් මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති පිරිසක්. ඒ නිසා මේ කියන පරිබ්‍රාජකයෝ නැවත ඔබට මුණ ගැහිලා එබඳු පරිබ්‍රාජකෙක් ඔබෙන් මේ ප්‍රශ්නේ නැවත ඇහුවොත් ඒ කියන්නේ භාගතුන් වහන්සේත් මේ ආකාරයෙන්ම පංච දීවන්න පහ කරලා සප්තබොජ්ජංග වඩන්ඩ මෙන්න මේ ආකාරයෙන් දේශනා කරනවා මෙත්තා සහගතව මේ පංච නීවරණ සමායන පංච නීවරණ පහ කරලා හිත පිරිසිදු කරගන්න ප්‍රඥාව වඩන්ඩ භාගතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආකාරයෙන් මෙත්තා සහගතව කරුණා සහගතව මුදිතා සහගතව උපේක්ෂා සහගතව සාය දිශාවන් ඇසුරු කරගෙන වාසය කරන්න කියලා අපිත් ඒකමයි දේශනා කරන්නේ කියන ප්‍රකාශයේ කවරෙක් හෝ නැවත දවසක ප්‍රකාශ කළොත් කවුරු හරි එබඳු වාදයක් නැගුවොත් එදාට නුඹලා මෙන්න මේ ප්‍රශ්නේ අසව් කියලා භාගතුන් වහන්සේ අන්න අහන්න ඕන ප්‍රශ්නේ දේශනා කරනවා. එවං වාදිනෝ භික්ඛවේ අඤ්ඤත්තිත්‍යා පරිබ්‍රාජකා එවමස්ස වචනියා. දැන් මේක ඇහුවොත් එහෙම මේ ඒ අයට මේක වචනයක් විතරයි වෙන්නේ. කියන්නේ මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම ඔවුන්ට උත්තරයක් දෙන්න බෑ. කතං භාවිතා පනාවුසෝ චේතා කතං භාවිතා පනාවුසෝ මෙත්තා චේතෝ විමුක්ති කිං ගතිකා හෝති කිං පරමා හෝති කිං පලා කිං පරියසනා හෝති යනාදි වශයෙන්. අන්න බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා කුමනාකාරයෙන් වඩන ලද මෙත්තා සහගත චේතෝ විමුක්තියද මහත්ඵල මහානිසංස වෙන්නේ. එහෙනම් එහි එය කුමක් පරම කරගත්ත මෙත්තා සහගත චේතෝ විමුක්තියක්ද? කුමක් අග්‍ර කරගත්ත කුමක් පරේෂණය කරගත්ත මෙත්තා සහගත චේතෝ විමුක්තියද ඔබ වඩන්නේ කියන ප්‍රශ්නේ ඇහුවොත් ඔවුන්ට උත්තරයක් දෙන්න බෑ.
ඒ කියන්නේ ඔවුන් දන්නේ මේ මෙත්තා, ඒ වගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෙන්න මේ කියන සතර බ්‍රහ්ම විහරණ කෙසේ වැඩුවොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? ඒ වගේම තමයි ඒ කුමක් පරම කරගෙන කුමක් අග්‍ර කරගෙන කුමක් පරේෂණ කරගෙනද වඩන්නේ කියන ප්‍රශ්නය අහුවොත් උත්තරයක් දෙන්න බෑ. කට පියාගෙන ඉන්න වෙනවා. ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? මොකද ඒ තරම්ම සියුම් ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ. මොකද අර සියුම් වැඩිකම නිසාම සමහර දේවල් තියෙන ලෝකේ සියුම් වැඩි වුණාම පේන්නේ නැහැ. දැන් ප්‍රේති වුණත් පේන්නේ නැහැ. සියුම් වැඩි අය. ඒ වගේ සමහර ධර්මයේ තියෙන සමහර ව්‍යාකරණ සියුම් වැඩි වුණාම පේන්නේ නැතු යනවා. දැන් ඔය නොපෙනීච්ච තැනක් දැන් ඔය සියුම් වැඩිකම නිසා මේ දහම් ගැටලුව මේ භාවනාවේ නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒක තමයි දැන් මේ විග්‍රහ කරන්නේ. මුල ඉඳලා මම එතනට තමයි ඉන්නේ. මොකද්ද කියලා ඔබ අවසානයේ බලා ගන්න දැන්. සියුම් තැනක්. දැන් ගොඩක් අයට කිව්වට වැටහෙන්නේ නැති, එහෙම නැත්නම් තවමත් දරාගෙන ඉන්න දෘෂ්ටියක් නිසා පිළිගන්නේ නැති මේ භාවනාවේ ප්‍රභේදය ගැන තමයි මේ දහම් කාරණාවේ විග්‍රහ වෙන්නේ. මොන භාගතුන් වහන්සේ උත්තර දෙන්නේ අපි නෙවෙයි. උන්වහන්සේ අහනවා මේ මෙත්තා සහගත චේතෝ විමුක්තිය කුමක් පරම කරගෙන කුමක් අග්‍ර කරගෙන කුමක් පරිශ්‍රණය කරගෙනද වඩන්නේ කියලා ඇහුවොත් ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ඇහුවේ? උත්තරයක් දෙනවා තියා ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඒ තරම් දරුණු ප්‍රශ්නයක් ඒක. මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම අනේ තීර්ථකයන්ගෙන් කීයටවත් උත්තරයක් දෙන්නේ. මෙත්තා සහගත චේතෝ විමුක්තියෙන් ළඟාවන තැන, කරුණා සහගත චේතෝ විමුක්තියෙන්, මුදිතා සහගත චේතෝ විමුක්තියෙන්, උපේක්ෂා සහගත චේතෝ විමුක්තියෙන් ළඟා වෙන තැන ඇහුවොත් උත්තරයක් දෙන්න බෑ. මොනවා කියන්නේ? මොකක් හරි ඉතින් රටේ උත්තරයක් කියන්න පුළුවන්. නිවැරදි උත්තරයක් වෙන්නේ නැහැ ඒක. එහෙනම් අන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මෙන්න මේ සුද්ධ සිංහලෙම කිව්වොත් මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතර ආර්ය විහරණය, ආර්ය බ්‍රහ්ම විහරණය මේ බුද්ධ ශ්‍රාවකේ වඩන්නේ කුමක් පරම කරගෙන කුමක් අග්‍ර කරගෙන කුමක් පරිශ්‍රණය කරගෙනද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් කාටද? එවං පුට්ඨා බෙක්කවේ අඤ්ඤත්ත්‍ත්‍ය පරිබ්‍රාජිකා නචේව සම්පායිසති. අන්න පරිබ්‍රාජකයට උත්තරේ දෙන්න බෑ. ඔහුට ඒක වෙහෙසක් වෙනවා. උත්තරින්ච විඝාතං ආපජ්ජිසanti. ඒ උත්තරේ ඇහුවොත් ඔහුට විශේෂ නැහැ. ඒක නිසා වෙහෙසටපත් වෙනවා. ඒකට හේතුව මොකක්ද? තංකිස්ස හේතු යථාතම් බෙක්කවේ අවිශේෂස්මින්. විශේෂ නැහැ උන්ට මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගුවන් මගියකින් අහනවා මේ ගුවන් යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඔහුට උත්තරයක් දෙන්න බෑ. ඒකට හේතුව ඔහුට ඒක විශේෂයක් නෙවෙයි. ඔහුට විශේෂ නැහැ අවිශේෂස්මින්. ඔහුට ඒක විශේෂ නැහැ. ඒ නිසා උත්තරයක් දෙන්න බෑ. නාහන්තම් භික්කවේ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යෝයිමේසං පඤ්ඤාණං ව්‍යාකරණේ චිත්තං ආරාධේ අඤ්ඤතර තථාගතේනවා තථාගත ශාවකේනවා ඊතෝවා පනසුත්වා. මේ ධර්මයේ භාගතුන් වහන්සේගෙන් අසන ලද භාගතුන් වහන්සේ හෝ උන්වහන්සේගේ මේ ධර්මයේ අසන ලද බුද්ධ ශ්‍රාවකයට හැර වෙන කිසි කෙනෙක්ට මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න බෑ කියලා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් දැන් මෙහෙම ප්‍රශ්නයක් ඔබට ඇති වෙන්න පුළුවන් ටක් ගන්න. දැන් ඔය කියන ප්‍රශ්නට අපිත් දන්නේ නැහැ නේ උත්තරේ. ඒ කියන්නේ අපිත් බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයිද කියලා නිකන් අතුලාන්තයෙන් සියුම් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ ගැන කලබල වෙන්න එපා. මොකද දැන් මෙතනින් එහාට මේ විග්‍රහ කරන දහම් කාරණා ඔබ පද වශයෙන් අක්ෂර වශයෙන් දැනගෙන හිටියේ නැති වුණාට අර්ථ වශයෙන් අවබෝධ වෙච්ච දෙයක්. හැබැයි උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච ශ්‍රාවකයන්ට විතරයි. අනිත් අයට නෙවෙයි. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ කාමයේ අසාරයි කාමයේ දුකයි කියලා අවබෝධ කරගෙන ඒ උත්තරීතර අවබෝධය තුලින් අර පටිසෝත චින්තනය පහළ කරගත්ත. ඒකේ ගඟ උඩුකම් බලා යන ගඟ ඉහළට යන බුද්ධ ශ්‍රාවකයන්ට විතරක් මේ කියන කාරණාව ප්‍රතිවේද මේ ගෝචර වෙනවා. එතනින් එහා කිසි කෙනෙක්ට මේ ගෝචර වෙන්නේ නැහැ. හැබැයි ඒක ගෝචර වුණා කියලා Tamanට සමා විට ප්‍රකාශයටපත් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. දැන් මේ කියන ටික හොඳට අහගන්න. මේ ටික ඔබට අවබෝධ වෙනවද නැද්ද කියලා බලන්න. ඔන්න භාගතුන් වහන්සේ මේ සතර බ්‍රහ්ම විහරණීය වැඩෙන ආකාරය දේශනා කරනවා. ඒ සම්බන්ධයෙන් වැදගත් දහම් කාරණා රසක් අපට මුණ ගැහෙනවා.
මේ දේශනාව ඇතුළේදී. කතම් භාවිතාච භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති කිං ගතිකා හෝති කිං පරමා කිං පලා කිං පරියසනා ඉද භික්කවේ භික්ඛු මෙත්තා සහගතං සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින්. ඔය විදිහටම ධම්මවිචය විරිය ප්‍රීති පස්සාදි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග හතම භාගතුන් වහන්සේ දක්වනවා. මේ හතම විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාමී කියන ආකාර හතරටයි වැඩෙන්නේ වැඩිලා පූර්ණයටපත් වෙන්නේ. එතකොට මේ විදිහටම කරුණා මුදිතා උපේක්ෂා කියන ඉතුරු සතර බ්‍රහ්ම විහරණ ගැනත් ඔබ එවන් උපසංහාරති දැනගන්න ඕන. ඊට කලින් තවත් වැදගත් ගහම් කාරණාවක් පෙන්ලා දෙනවා. අපි කරුණා මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව ගැන දෙවනුව සාකච්ඡා කරමු. දැන් අපි බලමු මේ මෛත්‍රී සහගත මෙත්තා සහගත චේතෝ මුක්තිය කියන්නේ මොකද්ද? කොයි විදිහටද මේක වැඩෙන්නේ කියලා. මොකක් එක්කද මේක වැඩෙන්නේ? සප්ත බොජ්ජංග එක්කයි යන්න විශේෂත්වය. අනර සියුම් තැන ඕන දැන් මතු කරගන්න පුළුවන්කම අපිට ලැබෙනවා. ඉස්සෙල්ලා අපි තැන මතු කරගමු. දැන් අනෙකුත් ශාස්ත්‍රවල අන්‍ය ශ්‍රාවකයන්ට නැත්නම් අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ ගෝලබාලයන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ ක්‍රමයට මග වඩන්න බැරියයි. දැන් කියන අපිත් මග වඩනවා අපිත් ওই මෛත්‍රිය වඩනවා උඹලා වගේම. මොකද්ද ওই දේශනාවේ මේ දේශනාවේ වෙනස? අපිත් ওই විදිහටම දිසාහය අසුරු කරගෙන දිසාහයට මෛත්‍රිය පතුරවමින් වාසය කරන්නේ. ඔබලත් කරන්නේ ඒකමයි. ඉතින් ඔබේ අපේ වෙනස මොකද්ද කියලා ඇහුවාම උත්තරයක් දෙන්න බැරි වෙන කාටද? බුද්ධ ශ්‍රාවකේ හැර අන් කෙනෙක්ට විතරයි. බුද්ධ ශ්‍රාවකයට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද්ද මේ විශේෂ තැන? මම මේ ඇයි එක පොඩ්ඩක් හංගවල නැවත නැවත මේ වක්‍රාකාරයෙන් හරි මතු කර ඉන්නේ ඇයි? ඔතන තමයි වරද්දගෙන තියෙන අති බහුතරයක් දෙන. මොකද්ද? දැන් මෛත්‍රී වඩන්න ගියාම ඔබත් එහෙනම් මෙච්චර කාලයක් අර නිගණ්ඨ ක්‍රමයටනේ වඩලා තියෙන්නේ. මෛත්‍රී වඩනවා මොකද්ද? ඕන තරම් කියන මොකද්ද? පැයක් වඩනවා මෛත්‍රී, දෙකක් වඩනවා මෛත්‍රී, පැය දෙකයි මෛත්‍රී වඩලා තියෙන්නේ දවසට. උදේ 4 ඉඳලා 5 වෙනකම් මෛත්‍රී වැඩුවා. නැත්තම් සති එක දවසක් මෛත්‍රී වඩනවා. මෙන්න මෛත්‍රී වඩන හැටි. ඔය නිගණ්ඨයන්ගේ මෛත්‍රිය තියෙන ඔය තියෙන මම නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි උන්ට උත්තරේ දෙන්න බැරි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මෛත්‍රිය කොහොමද වැඩෙන්නේ? සප්තබොජ්ජංගත් එක්ක. දැන් මේ සූත්‍රේම ආරම්භ බලන්න මම තැනත් එක්ක අපිට කිව්වනේ සැක තියෙනවා. දැන් අර පරිබ්‍රාජික වඩන මෛත්‍රිය මොකද්ද? එයාලා මෛත්‍රිය වෙනම වඩනවා බොජ්ජංග වෙනම වඩනවා. ඒ දෙකක් ඔවුන්ට මෛත්‍රී භාවනාව කියලා එකක් තියෙනවා බොජ්ජංග භාවනාව කියලා තව එකක් තියෙනවා. බුද්ධ ශ්‍රාවකයන්ට දෙකක් නැහැ. එහෙනම් බුද්ධ ශ්‍රාවකයෝ කොහොමද මේක වඩන්නේ? හොඳට අහගෙන ඉන්න කොහොමද වඩන්නේ කියලා. අන්න බලන්න එහෙනම් ඔබ අර විදිහට නම් මෛත්‍රී වැඩුවේ කොහොමද? කොහේ හරි වාඩි වෙලා දිසා 6ට හරි දිසා 10ට හරි මෛත්‍රී වඩ හිටියනම් වෙනම ඒ වෙලාවේ ඔබ වඩලා තියෙන්නේ අර නිගණ්ඨේ වඩපු ක්‍රමයට මෛත්‍රිය. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ එහෙම වඩන මෛත්‍රියක් නෙවෙයි. උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් වැඩෙන මෛත්‍රියක් කියන්නේ. එහෙනම් ඒ මෛත්‍රිය වැඩෙන්නේ සප්ත බොජ්ජංගයක එක්ක සුද්ධ සිංහලෙන් කිව්වොත් අවබෝධයත් එක්ක වැඩෙන මෛත්‍රිය. එහෙනම් අවබෝධයත් එක්ක වැඩෙන මෛත්‍රිය කියලා කියන්නේ කොහෙවත් ගිහිල්ලා කොහෙවත් ඉඳගෙන කොහෙවත් විශේෂ ඉරියව්වකින් ඉඳන් වඩන එකක් නෙවෙයි. එහෙනම් බුද්ධ ශ්‍රාවකයෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි කියන උත්තරීතර සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ ඒ පැමිණෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි නොහොත් නිර්වාණ මාර්ගයටයි. අන්නේ නිර්වාණ මාර්ගයේ වැඩෙනකොට සම්මා දිට්ඨිය වැඩෙනකොට සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා සංකප්ප වල තමයි මෙන්න මේ මෛත්‍රිය ඇතුළත් වෙන්නේ. කාම විතර්ක වෙනුවට නෙක්ඛම්ම විතර්ක. ව්‍යාපාද විතර්ක වෙනුවට අව්‍යාපාද විතර්ක නොහොත් මෛත්‍රී සහගත මෙත්තා සහගත චේතෝ විමුක්තිය කිව්වේ ඒකයි. මෙත්තා සහගත චේතන විතර්ක. අන්න ඊළඟට හිංසාව වෙනුවට නැත්නම් විහිංසාව වෙනුවට අවිහිංසා කරුණාව. ඔය තියෙන මෛත්‍රියයි කරුණාවයි. සම්මා සංකප්ප වලට ඇතුළත් වෙන්නේ.
එහෙනම් ඒ දෙක නිකන් වැඩිනවද නෑ? සම්මා දිට්ඨිය වැඩෙන්නේ යම් මට්ටමකටද ඒ මට්ටමට සම්මා සංකල්ප වැඩෙන. ඒකයි කිව්වේ මේ ධර්මය ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති ධම්මෝ ධම්මේ පරිපූර්ණෙන්ති අපාරාපාරං ගමනායාති කියලා. ඒ කිව්වේ මේ ධර්මයම ධර්මය පුරවනවා. ධර්මයම ධර්මය පවත්වනවා. පරතරතෙක් ධර්මයම රැගෙන යනවා. ඒ නිසා එහෙනම් මේ කාටවත් සම්මා දිට්ඨිය වඩන්න නැතුව සම්මා සංකප්ප වඩන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නම් එහෙනම් ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕන අංගයක් තම තමන්ට කැමැති පරිද්දෙන් අරගෙන කැමැති විදියට වඩන්න පුළුවන්. වඩනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඕන මිනිසුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. කැමැති නම් හතර ගල් ගහලා ඉන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක තම තමන්ගේ කැමැත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට පිටින් ගිහිලා තමන්ට උමනා දේවල් කරලිවර වෙලා මේ දේ හරි කියලා හොවා දක්වනවා නම් ඔහුම වැරද්දක් කරනවා. ඉස්සෙල්ල බලන්න ඕන සම්මා සම්බුදු පියාණන් කෙසේ දේශනා කළා තියෙන කියලා. කලබල වෙන්න අවශ්‍ය නැහැ අපි. උන්වහන්සේ සියල්ල මනාකොට නිෂ්කලංකව දේශනා කළා තියෙන්නේ. අපිට තියෙන නිෂ්කලංක ඒ දේවල් විමර්ශනය කරන දේ ධර්මයේ. එසේ නොකර අපේ තියෙන මොකක් හරි අහංකාර උණුකමකට හරි මම දන්නවා කියලා පෙන්නන්න ලෝකෙට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වර්ධවා දේශනා කරපු දවසට මිනිස්සු වැටෙන්නේ නිගණ්ඨ ධර්මයට ඇදගෙන වැටෙන්නේ. දැන් වැටලා තියෙන්නේ ඒක තමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන දැන් ඔබටම ඇහුණනේ පාලි වචනේම මම එකයි පාලි වචනෙන් කියන්නේ. බැරි ගාතේ නමුත් කොහොම හරි පාලි වචන උච්චාරණය කරන එක පහසු නෑ. කොවිදින් හරි අපි පාලි වචන පව බුද්ධ පරියාප්ති පව දක්වන්නේ මිනිසුන්ට මේ විචිකිච්ඡාව නැති කරන්න. මේක බුද්ධ වචනේ බව පෙන්වන අසිරිමත් වූ බුද්ධ වචනේ මේ. උන්වහන්සේ පෙන්වා දෙනවා මෛත්‍රිය වැඩෙන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් මෛත්‍රිය වැඩෙන්නේ බුද්ධ ශ්‍රාවකයන් තුළ සප්ත බොජ්ජංගය එක්කයි. ඒ කියන්නේ අවබෝධයත් එක්ක. එහෙනම් ඒකත් නිකන් නෙමෙයි විරාග නිශ්චිත විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන ආකාර හතරටයි සප්තපොඥංග වැඩෙන්නේ. නැතුව මහා කලබලකාරී අවිවේකී ජීවිතයක් ගත කරමින් දහසක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා පිස්සුවෙන් වගේ දහසක් ප්‍රශ්න වලට විසඳුම් හොයන උදේ ඉඳලා රෑ වෙනකන් මෙහෙම මට්ටමක ඉඳලා මොන පොඥංගද වැඩෙන්නේ? කිසිම පොඥංගයක් වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ මොකද්ද? අන්න අර තමන් ඊට පස්සේ දැන් අන්නේ එතකොට මොකද වෙන්නේ? ඒ අසරණ මිනිස්සු අන්න අර වගේ මුලා ප්‍රකාශයන්ට මුලා වෙනවා. එන්න බොජ්ජංග වශයෙන් හිටවාරි කියලා දෙන්න. එන්න බොජ්ජංග ධර්ම මෙන්න මෛත්‍රිය වඩන් කියලා. ඊට පස්සේ මේ මොකද වෙන්නේ? දැන් අර එයාගේ ජීවිතේ අර අඩුපාඩුකුත් තියෙන නිසා ඊට පස්සේ කට්ටිය දුවන ඒ තැන් වලට කල්ලි ගහිලා එතන තමයි එහෙනම් භාවනාව වඩන්නේ. එතන භාවනා මධ්‍යස්ථානක ඉන්නේ. ඔබ බලන්නේ ඉස්සෙල්ලා ධර්මයේ හොඳින් නුවණින් විමර්ශනය කරන්න. මේ ධම්ම මාර්ගයේ ගමන් කිරීම නැත්නම් ඔබ වරදවා ගත්තොත් එහෙම ඔබේ ජීවිතයත් එක්කම මහ දුක් සංසාර දුකෙන් නිදහස් වෙන්න ගිහිලා මේ ජීවිතේ මහ දුක්ඛ ස්කන්ධය බවට පරිවර්තනය කරනවා. දැන් අපි මේ ධර්මීය අනුගමනය කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. තව තවත් දුකටපත් වෙන්න නෙවෙයි. මේ ධර්මයේ නිවැරදි අනුගමනය වෙනවා නම් සියලු අපහසුකම් දුරු වෙන්න ඕන. සියලු අසහනයන් දුරු වෙන්න ඕන. මොකද මේ ධර්මයේ කවුද දේශනා කළේ මේ විශ්වයේ? අසමසම මහා ප්‍රඥානන් වහන්සේ. උන්වහන්සේගේ ඥානය පිළිබඳව කෙසේ අපි තක්සේරු කරන්නේ? ඒ අසමසම මහා ඥාණයෙන් දේශනා කරපු ධර්මය සත්‍යයට විසුද්ධිය පිණිසමයි පවතින්නේ. ඒ කියන්නේ මොහොතක් පාසා සුද්ධ වෙන්න, විසුද්ධ වෙන්න මේ ධර්මයේ උපකාර වෙන්නේ. එහෙම නැතුව තව කුණු වෙන්න කැත වෙන්න නෙවෙයි. ඒ නිසා පින්වතුනි දැන් අපි ගොඩක් වෙලාට මෛත්‍රී භාවනාව කියලා මොකද්ද කරන්නේ? අර විදියට කොහේ හරි වාඩි වෙලා අර දිශාවට මෙත් වැඩේවා මේ දිශාවට මෙත් වැඩේවා කිය ඉන්නවා. එහෙම කිය ඉඳලා අපි හිතනවා හරි සදිශාවට මෙත් වැඩුවා අර දිශාවට මේ දිශාවට මෙත් වැඩුවා කියලා. එහෙම හිතාගෙන ඉන්නවා අපි. එහෙම හිතාගෙන හිටියට අංශු මාත්‍රයක්වත් මෛත්‍රිය වැඩිලා නැහැ කියලා බලා ගන්න පුළුවන් තමන් අවට ඉන්න අයත් එක්ක තමන් ජීවත් වෙන විදිහ බැලුවනම්. තමන් අවට ඉන්න අය කියන්නේ තමන්ගේ පවුලේම අයට සමාජයට තමන් අප්‍රිය පුද්ගලෙක්. තමන්ගේ ගෙදරම ඉන්න අයට අප්‍රිය නම් විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. අර දේවදත්තල වගේ පස්සෙන් ඥාති වර්ගයක් තියෙන්න පුළුවන්. ඒ අය කොහොමත් කොච්චර මෙත් වැඩුවත් ඔවුන්ට අප්‍රියයි. භාගතුන් වහන්සේටත් එහෙම හිටියේ සතුරු. එහෙම නෙමෙයි මේ කියන්නේ. සමස්තයක් වශයෙන් අපි ජීවත් වෙනකොට සමාජය තුල, සමාජ අවකාශය තුල ගොඩක් වෙලාවට මිනිස්සු අර එහෙම කරනවා. දැන් මේ අපි අත්දැකලා තියෙන දේවල් මෙත් වඩනවා උතුරු දිශාවට උතුරු දිග වසන සත්‍යෝ හැම සත්‍යෝම සුවපත් වේවා නිදුක් වෙත්වා සියලු දෙනා
සාමයෙන් ගොස් නිවනින් සැනසෙත්වා යන ආදි වශයෙන් බොහෝම නියුණුසරයෙන් බොහෝම හොඳට මෙත් වඩනවා. මෙත් වඩලා නැගිටිනකොටම මිදුල ඉන්නවා බල්ලෙක්. ගන්නවා පොල්ලක් අතට. අන්න මෙත් වඩපු හැටි. මෙත් වැඩිච්ච හැටි. සකල ලෝක සත්‍යයට මෙත් වඩන්නේ කොහොමද? තමන්ගේ ඇස්මානීන සතාට මෙත් වැඩින්නේ නැතු. එහෙම උනේ අය නිගණ්ඨ ධර්මයයි වැඩුවේ. නිගණ්ඨ මෛත්‍රියයි වැඩුවේ. ඔය තියෙන නිගණ්ඨ මෛත්‍රිය. ඒක අවබෝධින් දී මෛත්‍රිය වැඩලා තියෙන්නේ නැහෙනි. හිස් පුද්ගලයෙක්මයි ඉන්නේ. නිකන් වචන ටිකකින් ලෝකෙට මෛත්‍රී කරනවා. මොකද්ද ඔය මෛත්‍රිය? අන්න නිගණ්ඨයන්ගේ මෛත්‍රිය. වැඩෙන්නේ නැහැ. කවදාවත් ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. එහෙම මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. ලෞකික මෛත්‍රී කියලා එකක් තියෙනවා. දැන් ඒක මොකද්ද කියලා දැන් විග්‍රහ කරනවා මේ දෙකම. ඔබම කල්පනා කරන්න නුවණින් මොකද්ද මේ මෙත් වඩනවා කියලා අපි මෙච්චර කාලයක් ලෝකෙට කරලා තියෙන්නේ කියලා. තව තවත් මේ මිනිසුන්ගේ ජීවිත ගිනි අවුලන්න තමයි අපි උත්සාහ කරලා තියෙන්නේ. එතකොට එහෙනම් පින්වල තව විග්‍රහ කරනවා. තාම විග්‍රහ කරන්න ගත්ත විතරයි මේ. මෙත්තා සාගත චේතෝ විමුක්තිය. ඒක කොහොමද වඩන්නේ කියලා දැන් ඔබට බලා ගන්න පුළුවන්. අන්න අසිරිමත් වූ භාගතුන් වහන්සේ මේ ව්‍යාකරණයේ අතිශය ගැඹුරින් අපිට පෙන්වා දෙනවා. අපි පුළුවන් තරම් පැහැදිලි කරගමු. එහෙනම් අර විදිහට කාලපරියන්ත භාවනාව නම් ඔබ වඩන්නේ කාලපරියන්ත මෛත්‍රිය නම් වඩන්නේ. ඒ කියන්නේ එතනම තියෙනවා ඒ කාලය තුල විතරයි අපි හිතේ මෛත්‍රිය තිබුණේ ලෝක සත්‍යෝ කෙරෙහි. ඒ භාවනාව නවත්තපු ගමන් ඉවරයිනේ ඔක්කොම ටික. දැන් අර සීලය බලන්න කාලපරියන්ත සීලය උපෝසත සීලය. පොයේ දවසේ උදේ ඉඳලා හවස වෙනකන් විතරයි සීලය තියෙන්නේ. ඒකනේ මුදාහැරලා යන්නේ පවාරණය කරලා. එකෙන් අදහස වෙන්නේ කියන්නේ එතනින් එහා පැත්තට දුස්සීලෙන්නේ ඉන්නේ. යම් කිසි කාලයක් අපි මෛත්‍රී වඩන උදේ 4 ඉඳලා 5 වෙනකන්. නැත්නම් පැය දෙකක් උදේ 4 ඉඳලා උදේ 6 වෙනකන්. එච්චරයි. දවසටම මෛත්‍රී. එතනින් එහා පැත්තට තියෙන වෛරයද එතකොට? තුනින් බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානී අනුවෙන් අවබෝධයෙන් ජීවත් වන ක්‍රමවේදයක්ද එහෙම නැත්නම් කොහේ හරි තැන් තැන් වල අර බමුණු වගේ නැත්නම් අර නිගණ්ඨය වගේ එහෙම නැත්නම් කොහේ හරි අර මේ තාපසිය වගේ කොහේ හරි ගිහිල්ලා කරන්න ඕන වැඩක්ද මේ දේශනා කරන්නේ? අවබෝධයෙන් ජීවත් වීමද නැද්ද කියලා බලන්න ඕනි. ඒකයි අර ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නිගණ්ඨයන්ට අයියේ. ඔවුන් දන්නේ නැහැ බොජ්ජංගයි මෛත්‍රිය කොහොමද එකට වැඩෙන්නේ කියලා. ඔවුන් හිතනවා මෛත්‍රිය වෙනම වඩන්න ඕන බොජ්ජංග වෙනම වඩන්න ඕන. ඒ නිසා උන්ට මෛත්‍රී භාවනාව කියන්නේ එකක් බොජ්ජංග භාවනාව කියන්නේ තව එකක්. භාගතුන් වහන්සේ මේ දෙකම එකට වඩන්න දේශනා කරා. හැම භාවනාවක්ම එහෙමනේ. දැන් ආනාපාන සතියත් බලන්න. දැන් බලන්න ධර්මයේ පටලව ගත්තාම අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා ත්‍රිවිධානුපස්සනා ත්‍රිලක්ෂණානුපස්සනාව කියන උන්ට එකක් ආනාපාන සතිය කියන්නේ තව එකක්. දෙකක් භාවනා. ත්‍රිලක්ෂණ භාවනා වෙනම වඩනවා ආනාපාන සතිය වෙනම වඩනවා. භාග්‍යවතුන් වහන්සේ නම් දේශනා කරන දෙකම එකට වඩන ක්‍රමය. අනිත්‍යානුපස්සී අසසිස්සාමිති සික්ඛති අනිත්‍යානුපස්සී පස්සසිස්සාමිති සික්ඛති. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ දෙකම එකට වැඩෙන ආකාරය. එහෙනම් කොහේ හරි පටලවාගෙන තියෙනවනේ ලෝකවලටම. දැන් ඒවා මීට ඉස්සෙල්ලත් පැහැදිලි කරා. තව ඉස්සරහට සමත විදර්ශනා කියන භාවනා යටතේ තව ගොඩක් ගැඹුරට විග්‍රහ වෙනවා මේවා. නිසා මේ සූත්‍රයත් බොහෝ විශේෂ සූත්‍රයක් යටින් බැලුවහම. මොකද මේ සූත්‍රය පැහැදිලිවම පෙන්වා දෙනෝනේ භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී කියලා මේ වෙනම කොහේ හරි වාඩිලා වඩන්න ඕන එකක් නෙමෙයි මේ දේශනා කරන්න කියලා. මේ සප්ත බොජ්ජංග වඩන පුද්ගලයා කියලා කිව්වේ කවුද? රාග දේශ මොහ දුරු කරන ශ්‍රාවකයා ආරි ශ්‍රාවකයා. මෙන්න මේ ආකාරයෙන් ලෝකයට මෛත්‍රිය දක්වනවා. කොහොමද මෛත්‍රිය දක්වන්නේ? ඒ තාක්ෂණික ක්‍රමයේදී ඔන්න දැන් ඊට යටින් විග්‍රහ වෙනවා. එයා කොහොමද මෛත්‍රිය දක්වන්නේ? ඔන්න බලන්න ලෞකික මෛත්‍රිය සහ ලෝකෝත්තර මෛත්‍රිය අතර වෙනස. දැන් අපි ලෞකික මෛත්‍රිය කියලා එකක් තියෙනවා. ලෝකෝත්තර මෛත්‍රිය කියලා එකකුත් තියෙනවා. මේ දෙකේ වෙනස බලන්න ඕන මොකද්ද මේ වෙනස කියලා. දැන් එතකොට බලන්න පුළුවන් ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ කුමක්ද? ඒක වැඩෙන්නේ කොහොමද? වඩන්නේ කොහොමද යනාදි වශයෙන්. දැන් ලෞකික මෛත්‍රිය කියන්නේ මොකද්ද? දැන් යම්කිසි රෝගයක් තියෙනවා. මේ රෝගෙට ප්‍රතිකාර තියෙනවා. නිට්ටාවටම සුව කරන ප්‍රතිකාරිකුත් තියෙනවා. తాවකාලික මේ රෝගේ තියෙන වේදනා සමනය කරලා తాවකාලික මේ සහනයක් උදා කරලා දෙන වේදනානාශක ප්‍රතිකාර ක්‍රමයකුත් තියෙනවා. අපි හිතමු යම්කිසි මිනිහෙක් දන්නේ ওই වේදනානාශක ප්‍රතිකාරය ගැන විතරයි. කියන්නේ යම්කිසි රෝගයක්
කය හට ගන්නවා යම්කිසි ආබාධයක්. ඒ ආබාධය ආවහම ඒ පුද්ගලයා දන්නේ අර වේදනානාශක ප්‍රතිකාරය ගැන විතරයි කියලා හිතමුකෝ. හැබැයි ඔහු කරුණාවන්ත පුද්ගලෙක් යම්කිසි ආකාරයකින් අර ලෝකයා කෙරෙහි අනුකම්පාව තියෙන කෙනෙක් කියමුකෝ. එහෙම වුණොත් ඒ පුද්ගලයා දැන් Tamanටත් ඒ රෝගේ තියෙනවා. එයා වේදනානාශකයක් ඒකට පරිහරණය කරනවා. ඒ නිසා මොකද කරන්නේ? යා ඒ රෝගයේ තියෙන අනිත් අයටත් අන්නේ වේදනානාශකේ නිර්දේශ කරනවා. ඒ අයටත් ඒ වේදනානාශකය ලැබේවා හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඔහු දන්නේ එච්චරයි. ඔහු දන්නේ නැහැ රෝගය නිට්ටාඩෝ සුව කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒක නොදන්න තාක්කල් ඔහු ලෝකයාට ප්‍රාර්ථනා කරන්නේ අර වේදනානාශකය ළඟා වේවා ලැබේවා කියලා විතරයි. නමුත් යම් දවසක ඒ පුද්ගලයාම කවදා හරි දවසක කාරුණික වෛද්‍යවරයෙක්ගෙන් අසා දැනගන්නවා මේ රෝගයට නිට්ටාවටම ප්‍රතිකාරයක් තියෙනවා කියලා. ඒ කියන්නේ සහ මුලින් මේ ප්‍රතිකාරය නසමින් නසා දමන්න පුළුවන් යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් ප්‍රතිකාරයක් තියෙනවා කියලා මේ පුද්ගලයා දැනගන්න. දැනගත දවසට මොකද වෙන්නේ බලන්න. දැනගත දවසට මං කියන්නේ ඔහු සැබෑවටම ලෝකයට අනුකම්පාව දක්වන පුද්ගලෙක් කියලා. එහෙමනම් මේ පුද්ගලයා කිසිම කලෙක සංගවන්නේ නැහැ ආපහු ඒ නිෂ්ඨා ප්‍රතිකාරය. මොකද කරන්නේ? එදාට කවදාවත් ඔහු ආපහු ලෝකයාට අන්නර වේදනානාශකය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එදාට ඔහු මොකද කරන්නේ? ඒ වේදනානාශකය පරිහරණය කරමින් తాවකාලික සුවය, తాවකාලික සහනය ලබන සියලුම රෝගීන්ට තේරුම් කළ දෙනවා මේක නෙමෙයි කළ යුත්තේ. මෙන්න මේ නිෂ්ඨාවටම මේ රෝගේ නිෂ්ඨාවටම සුව කරගන්න පුළුවන්. මේ රෝගේ මුල නසන වෛද්‍යවරයෙක් ඉන්නවා. මේ රෝගේ මුල නසන යම්කිසි ප්‍රතිකාර ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් මේ රෝගයේ 100%ම නසන්න පුළුවන් කියලා එදාට ඔහු මොකද කරන්නේ? අර වේදනානාශක පරිහරණය කරමින් ඉන්න සියලු දෙනා දැනුවත් කරනවා. අන්න බලන්න වෙනස. කලින් ඔහු ප්‍රාර්ථනා කළේ ඒ අයටත් ඒ වේදනානාශක ලැබේවා කියලා. ඒ උදෙසා යම්කිසි ආකාරයක කටයුතු කරා. ඒක ඔහුගේ ලෞකික මෛත්‍රිය. නැත්නම් ඔහුගේ ඒක බොහොම తాවකාලික මෛත්‍රියක් ඒක. මොකද ඒකෙන් ලැබෙන්නේ తాවකාලික සුවයක්. හැබැයි ඔහු නිෂ්ඨාවටම මේ රෝගයේ සුව කරන නිට්ටා ප්‍රතිකාරය දැනගත්ත දවසේ මොකද වුනේ? නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ ඔහු මොකද කරේ? ගම් නියම් ගම් සැරිසරමින් අර ඒ රෝගයෙන් පීඩා විඳින වේදනානාශකයෙන් తాවකාලික සුවයක් ලබන මනුස්සයන්ට පැහැදිලි කරලා දුන්නා. ඕක නෙවෙයි ප්‍රතිකාරය. මෙන්න මේකයි ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරය අප්‍රමාදීව ළඟා කරගනින්න ලබා ගනින්න කියලා. එහෙනම් අන්න පින්වතුනි ලෞකික මෛත්‍රිය සහ ලෝකෝත්තර මෛත්‍රිය අතර වෙනස. යමෙක් උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මයේ අසා අවබෝධ නොකරන තාක්කල් යමෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන තාක්කල් ඔහු සැපයි කියලා හිතාගෙන ඉන්නේ මේ කාමයේමයි. එතනින් එහා සැපයක් ඔහුට දකින්න හැකියාවක් නැහැ. මොකද ලෝකයේ තුල තියෙන සැපේ කාම සැපේ. කාම සැපේ. එතනින් එහා සැපයක් නැහැ. සංකල්පිත රාගය තමයි ඒ කාමේ. ඒ සංකල්පිත රාගය නිසා උදා වෙන සැපේට කියනවා කාම සැපේ. කාම සැපේ. එහෙනම් ඒ සංකල්පිත රාගයේ ආකාර තුනයි කාම රාග, රූප රාග, අරූප රාග යන ආදි වශයෙන්. එහෙනම් අර කාම රාගයෙන් විඳින්නෙත් කාම සැපේමයි. රූප රාගයෙන් විඳින්නෙත් කාම සැපේමයි. අරූප රාග ස්වභාවයෙන් විඳින්නෙත් කාම සැපේමයි. මොකද තුන ඒ අවස්ථා තුනේම පවතින්නේ සංකල්පිත රාගය. සංකල්පිත රාගය. නමුත් අර බොහෝ දෙනා කාම රාගයෙන් ලබන සැපේ විතරයි කාම සැප කියලා හිතන්නේ. එහෙම නේ. ඒ කාම රාගය නිසා උදා වන සැපේ. ඒකක් කාම සැපේ තමයි. නමුත් ඒක තමයි බහුතරයක් දෙනා මේ සකල ලෝක විශ්ය තුල බලාපොරොත්තු වෙන්නේ. මොකද රූපාවචර සුවේ සහ අරූපාවචර සුවේට මනාප නැහැ. සාමාන්‍යයෙන් කෙලෙස් බර හිත. මොකද කෙලෙස් බර හිත හැමතිස්සෙම කැමති වෙන්නේ මේ කාම ලෝකේ සැරිසරන්න. මොකද දුගතිය තියෙන්නේ කාම ලෝකේ. කාම ලෝකෙ ඉක්මවන්න කැමති නෑ මේ තුච්ච නින්දිත සිත. ඒ නිසා ඕරම්බාගේ සංයෝජන ඇතුළෙම සැරිසරන්නයි හැමතිස්සෙම උත්සාහ ගන්න. මොකද එතනින් එහාට කියලා උද්දම්බාගේ සංයෝජන දක්වා සීමා වුණොත් එහෙම නැවත මේ කාම ලෝකයට නොයන නාගාමි අනාගාමි උත්තමේ බවට පත් වෙන. එදාට සංසාර ඉවරටම ඉවරයි. ඉතින් කොහොම? සුද්ධාවාසින්දලා කොයි විදිහෙන් හරි පරිනිර්වාණයටපත් වෙනවා. අර පස් ආකාරයකට අන්තරා පරිනිබ්බාය, උපහාච්ච පරිනිබ්බාය, අසංකාර පරිනිබ්බාය, සසංකාර පරිනිබ්බායි, උද්දාසෝත අකනිටා කියන ආකාර පහෙන් එක් ක්‍රමයකට බ්‍රහ්මෙක් වෙලා. ඒ නිසා මේ තුච්ච නින්දිත සිත කොහොමදවත් කැමති නැහැ. මෙන්න මේ කාම ලෝකෙ ඉක්මවන්න. කාමාවචර ලෝකෙ ඉක්මවන්න. කාමාවචර ලෝකයේ තුල තමයි කම් සැපේ තියෙන්නේ.
කාමාවචර ලෝකයේ තුල තමයි බහුල වශයෙන් ඒ අසකරනාශය දිවසාරය මාස පිනවීම නිසා හටගන්න ආස්වාදයේ පවතින. ඒ වගේම තමයි කාමාවචර ලෝකයේ තුල තමයි සතර අපාය තියෙන්නේ. ඒ නිසා සතර අපාය වැටි වැටි යන්න ඕන මේ සංසාරේ දික් කරගන්න නම් සුගතිය හිටියොත් නම් බොහෝ විට නිවන් දකින්නවා. සුගතියට තමයි අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ මුණ ගැහෙන නිසා සුගතියට කැමති නැහැ. දුගතියටමයි කැමති. ඒ නිසා කාමාවචර ලෝකික වන්න කැමති නැහැ. එහෙනම් මේ ලෝකයේ තුල ඉහළම සැපයක් දකින්නා වූ ඒ පෘථග්ජනයාට පේන්නේ කාම සැපේ හැර සැපයක් මේ ලෝකේ නැහැ කියලා තවත්. එදාට මේ මිනිස්සු අපි හිතමු ඇත්තටම ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවක් ඇති මිනිසෙක් කියලා. යහපත් උසස් වූ මිනිසෙක් කියලා හිතමුකෝ. ඔහුට අඥානකමක් තියෙනවා ඉතින්. ධර්මයේ දන්නේ නැති නිසා, ධර්මයේ දැක්කේ නැති නිසා. අඥානයි. නමුත් යහපත් මිනිසෙක්. ලෝකයට අනුකම්පා කරනවා. ඉතින් මේ මිනිසයා මොකද කරන්නේ? මෙන්න මේ මිනිසයා මේ ලෝකෙටම ප්‍රාර්ථනා කරනවා කම් සැපේ එදාට. ඔහුගේ මෛත්‍රිය වෙන්නේ එදාට මොකද්ද? සියලු සත්වෝ නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කියලා අදහස් කරන්නේ මොකද්ද? නිදුක් නිරෝගී සම්පන්න උසස් වූ සැපවත් ජීවිතයක්, ඊළඟට යසීසුරු සැප සම්පත් භවභෝග වැඩුණු ජීවිතයක්, ඊළඟට ඒ දරුමල්ලන් බිරිඳ සැමියා දරුමල්ලන් යනාදී වශයෙන් ඒ කුටුම්බය පිරිච්ච කුටුම්බයක් මේ විදිහට ගත්තාම ලෝකේ භවභෝග සැප සම්පත් තමයි ඔහු ප්‍රාර්ථනා කරන්නේ සැපේ හැටියට. අන් අයටත් ඒ දේවල් හොඳින් පරිහරණය කරමින් සැපවත් ජීවිතයක් ගත කරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි ලෞකික මෛත්‍රී. මොකද ඒකට හේතුව ඒ ප්‍රාර්ථනා කරන පුද්ගලයා ඊට වඩා සැපයක් දැකලා නැහැ ලෝකේ. මොකද ලෝකයේ ඇතුළේ ඊට වඩා සැපයක් කොහොමවත් නැහැ. එහෙනම් යම් සැපයක් පවතිනවා නම් ඊට වඩා පරම ශාන්ත ප්‍රණීත ඒ සැපේ ලෝකයේ ඇතුළේ නෙමෙයි පවතින. ලෝකෙන් ඈතර. ඒ ලෝකෝත්තර සැපේ. එහෙනම් නිර්වාණ ධර්මය අවබෝධ නොවෙච්ච, න්‍යාය ධර්මය අවබෝධ නොවෙච්ච කිසිම කෙනෙක්ට ලෝකයට සත්‍ය වශයෙන් මෛත්‍රී කරන්න බෑ. ඒ කියන්නේ ආර්ය විනය තුල ওই මෛත්‍රිය ඇවිල්ලා සාපයක්. ඔය මෛත්‍රී කරනවා නේ සාප කරනවා. එක්තරා ජාතක කතාවක් තියෙනවා. තාපසය 11 දෙනෙක් කැලෑවක ඉන්නවා. මේ වැඩිමහල් තාපසයාට ගේන ආහාර ටික ශක්‍ර දේවේන්ද්‍රයා සොරකම් කරනවා වෙන දෙයකට නෙවෙයි අර ඉහළ ලොකුම තාපසතුමාගේ සීලය පරීක්ෂා කරන්න කියලා හිතාගෙන. එතුමා ඒකෙන් කලබල වෙනවද කිපෙනවද කියලා බලන්න. ඒ මහා තාපසතුමා තමයි අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේට ගෙන ආහාරය අනිත් තාපසවරු උන්වහන්සේට ගෙන ආහාරය සංගවනවා ශක්‍ර දේවේන්ද්‍රයා. දිගින් දිගට මේක සිද්ධ වෙනකොට මේ පුද්ගලයා මේ තාපසවරු අතර අනවබෝධයක් ඇති වෙනවා. අනවබෝධය ඇති වුනහම සියලු දෙනා තමන්ගේ අවංක භාවය ප්‍රකාශ කරන්න මම නම් මේ වැඩේ කරේ නැහැ. ඒ වැඩේ කරපු කෙනා එහෙම නැත්නම් සොරකම කරපු කෙනා අපි අතරම ඉන්න කෙනෙක් නම් අපි ඔහුට සාප කරනවා කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ සාපයෙන් ඔහු විනාශයටපත් වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් කවුද මේක කරේ කියලා. මොකද කාගෙන් ඇහුවත් කවුරුත් කියනවා අනං අපි නම් කරේ නෑ, අපි පිටිසුදුයි, අපි අවංකයි, අපි හැම දෙයක් කරේ නෑ කියලා. අන්තිමට මොකද කරන්නේ? මේ තාපසුරු එකිනෙකා සාප කරන්න පටන් ගන්නවා. කොහොම සාප කරන්නේ? මේ සොරකම කරපු පින්වතා කවරෙක් නමුත් ඔහුට සාප වේවා. ඔහු පතන යස ඉසුරු සැප සම්පත් භවභෝග සියල්ලක්ම ළඟා වේවා. ඔහුට ඇතිතරම් වස්තුව පහළ වේවා. යනාදී වශයෙන් එක්කෙනෙක් සාප කරනවා. තව කෙනෙක් සාප කරනවා මේ සොරකම කරපු පින්වතා කවරෙක් නමුත් ඔහුට සතර මහා නිදාණය පහළ වේවා. සතර දිවයින් පාලනය කරන සක්විති රජකම පහළ වේවා. ඔහුට සියලු දසිදස්සන් සහිත මහා රාජ පුරවරයම හිමි වේවා යනාදී වශයෙන් තව කෙනෙක් ශාප කරනවා. තව කෙනෙක් ශාප කරනවා මේ සොරකම කරපු පින්වතාට ඊටාම ප්‍රිය භාර්යාවන් ලැබේවා. ඔහුට ප්‍රිය දරුවන් ලැබේවා. ඔහුට ප්‍රිය වස්තු ඒ වගේම භවභෝග ඒ වගේම හරක බාන වතු පිටි ඉඩකඩම් වස්තු සියල්ලක්ම හිමි වේවා යනාදී වශයෙන්. සාමාන්‍ය ලෝකේ මිනිස්සුયો දත මැදගෙන උදේ ඉඳලා රැ වෙනකම් ප්‍රාර්ථනා කරන ටික. අර තාපසයෝ සාපයක් වශයෙන් ලබා දෙන්නේ. ඔබටත් අවශ්‍ය නම් ඔන්න තාපසයන්ගේ සාපයකට ලක් වෙන්න පුළුවන්. එතකොට ඔක්කොම ටික ලබා ගන්න පුළුවන්. අන තාපසයෝ සාප කරන්නේ එහෙමයි. එහෙනම් අන්න බලන්න සාපයක් ඒ කරලා තියෙන්නේ. අපි හිතන්නේ ආශිර්වාදයක් කියලා නේ. ඒකයි නිවනම අග්‍ර කරගන්න කියන්නේ. ඒ දේවල් ජීවිතයට අවශ්‍යයි තමයි භවභෝග සැප සම්පත්. මොකද ජීවිතේ පවත්වාගෙන යන්න කරදරයකින් තොරව ලෙඩක් දුකක් නැතුව බොහොම කය නිරෝගීව තියෙන්න ඕන. හිතත් එතකොටයි නිරෝගී වෙන්නේ. ඒ නිසා එහෙම අවශ්‍යයි තමයි.
හැබැයි ජීවත් වීමේ අර්ථය කියන්නේ ඒ ටික රැස් කර ගැනීම නොවේ. ඒ ටික පරිහරණය කිරීම පිණිස මිසක් ඒ ටික රැස් කර ගැනීම පිණිස නෙවෙයි. රැස් කරගෙන මට මෙන්න මේවා තියෙනවා කියලා කියන්න නෙවෙයි. දැන් ලෙඩෙක් බෙහෙත් අරන් යන්නේ රෝහලෙන් පාමසියෙන් බෙහෙත් රැස් කර ගැනීම බලාපොරොත්තු වෙන්නේ. නෑනේ පරිහරණය කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි රෝගියෙක් ඉන්නවා නම් මෙහෙම කියනවා නම් මේ බලහල්ලකෝ මට මෙන්න මේ වගේ බෙහෙත් පෙති තියෙනවා. රවුම් ඒවා තියෙනවා, දිග ඒවා තියෙනවා, හතරැස් ඒවා තියෙනවා, මේ පාට ඒවා තියෙනවා, කහ පාට, රතු පාට, මේ තැඹිලි පාට, නිල් පාට, එක එක පාට බෙහෙත් පෙතිත් තියෙනවා, සුදු පාට. එහෙම කියලා යම්කිසි රෝගියෙක් කියනනම් ඔහු මොන වගේ රෝගියෙක්ද? ඔහු කායික රෝගේ ඉක්මවපු තවත් රෝගියකින් පෙළෙන කෙනෙක්. අන්න එකයි සබ්බේ පෘථග්ජන උන්මත්තකා කිව්වේ. මිනිස්සු මේ භවභෝග සැප සම්පatti අශේසුරු රැස් කරගන්නේ මොකටද? රැස් කරගෙන සතුට වෙන්න විසක්. ඒවා පරිහරණය කරමින් අර්ථය දකින්න නෙවෙයි. අන්න එතනයි වරද්දගත්තු තැන. ඕවා රැස් කරගත්තට වැඩක් නැහැ නේ. කොයි වෙලාවකදී හිස් වෙලා යනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනිය. කොයි වෙලාවෙත් දන්නේ නැහැ සියල්ල පහ කරලා යන ගමන උදාවේ මුණ ගැහෙන්නේ. අද දවසක් දන්නේ නැහැ දවස් අපි සියලුම දෙනාගේ. මේ ධර්ම දේශනාව අවසන් වෙනවත් එක්කම සියලුම දෙනා සබ්බම් පහය ගමනිය කියන තත්ත්වයටපත් වෙයිද දන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ නේ ඔබට නේද? එතකොට පින්වතුනි එහෙනම් මේ දේවල් රැස් කරගන්නේ මොකටද අපි? ඒවා ආර්ය ශ්‍රාවකයන්ටත් අවශ්‍යයි. දැන් අනේපිඬු සිටුතුමා සෝවාන් ඵලයේ පිහිටියා කියලා ධනෙ රැස් කරන එක නතර වුණේ නැහැ. හැබැයි ධනෙ රැස් කරේ මොකටද කියලා ඊයින් පස්සේ උට අරමුණක් තිබුණා. මුලින් තිබුණේ නැහැ. මුලින් ධනෙ රැස් කරා මොකටද රැස් කරේ කියලා අනේපිඬු සිටුතුමා මුලින් දැනගෙන හිටියේ නැහැ. පස්සේ දැනගත්ත එතුමා මේ රැස් කරලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසන උදෙසා 54 කෝටියක් වැය කරලා මේ මහා ජේතවනාරාම පූජාව සිද්ධ කළා. ඊට පස්සේ එතුමා රැස් කරේ මොකටද? ආර්ය මහා සංඝරත්නය උදෙසා දන් දෙන්න. දැන් එතකොට ඔබට ගිහි ජීවිතේ ඉඳලා රැස් කරන්න සිද්ධ වෙනවා. ඔබ බලන්න ඕනේ මොකටද මේ රැස් කරන්නේ? දැන් අපි ගමනක් යනවා නම් පාරක බැහැලා අපෙන් කවුරු හරි යවුවොත් ඔය කොහෙද යන්නේ කියලා මොකක් හරි කියන්න තියෙන්න බෑ අදහසක්. මම මේ නගරෙට යනවා, මම මේ කඩපොළට යනවා, මම මේ දරුව ගන්න යනවා, මොකක් හරි කියන්න එපා. නැත්තම් මම මෙහි ඔන්න ඔහි ඉබාගාට යනවා කියනවද කවුරුවත්? ඒ වගේ ඇයි ඔබ රැස් කරන්න කියලා ඇහුවොත් එහෙම ඔබෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඔබට උත්තරයක් තියෙන්න එපා. ඔබ කියන්න පුළුවන් දරුමල්ලු වෙනුවෙන් කියලා. දරුමල්ලන්ගෙන් මේ ප්‍රශ්නේ අහුවාම ඔවුනුත් කියනවා දරුමල්ලන් වෙනුවෙන් කියලා. ওই විදිහට හත්මුදු පරම්පරාවම නිශ්චිත උත්තරයක් දීලා නැහැ. ඒ කියන්නේ උත්තරේ දැනන් හිටියේ නැහැ. මොකටද රැස් කරේ කියලා උන් දන්නෙත් නැහැ. නිසා අර කියන්න උත්තරයක් නැතිකමට අර බෝලේ පාස් කරා ඊළඟ පරම්පරාවට. මේ දරුමල්ලු වෙනුවෙන් අපි රැස් කරේ නෑ. දරුමල්ලු වෙනුවෙන් නෙමෙයි රැස් කරේ. කවුද එහෙම කියන්නේ? බොරු කතා. තමන්ගේ තියෙන අවිජ්ජා තෘෂ්ණාව නිසා. පංචකාමී ආස්වාදයේ සැපයි කියන මුලාසාගත මානසිකත්වය නිසා රැස් කරේ පිස්සුවෙන් වගේ. නැතුව මේ දරුමල්ලන්ට නෙමෙයි කියන්න වචනයක් නැතුණාම බෝලි පාස් කරනවා ඊළඟ පරම්පරාවට. ඔච්චරයි කරේ. එහෙනම් පිංගුතුනි මේ ලෝකයා වස්තුව රැස් කරන්නේ මොකටද කියලා උන් දන්නේ නැහැ. ඒ තුච්ච නින්දේ හිතේ අවිජ්ජාවේ ස්වභාවය, තෘෂ්ණාවේ ස්වභාවය. ඔක තේරුම් ගත්තේ නැත්නම් ඕන ලෝක අතීතෝ කිව්වේ ඒකයි. කොච්චර එකතු කරත් ඌණයි කිව්වේ මොකද? මදි. කොච්චර රැස්ුණත් මදි තව විදිහට කල්පනා කරලා හෙටත් තව කල්පනා කරපළා මීටත් වඩා තව රැස් කරගන්න පුළුවන් ක්‍රමවේද, ව්‍යවසායකත්ව ක්‍රමවේද මොනවා හරි හදන්න පුළුවන්. මේ තව ඕවට එක જાතිය නම් තියෙනවා සිංහල ඉංග්‍රීසි. ඒවා දාලා කියන්න පුළුවන්. ලෝභය, තණ්හාව, අවිජ්ජාව සාධාරණීකරණය කරන්න පුළුවන් මේ මෝඩ තකතිරු සංස්කෘතිය ඇතුළේ. සංස්කෘතිය කියන්නේ මායාවේ නිර්මාණය. සංඛතේ සංස්කෘතිය කියලා පාලියෙන් සංස්කෘතිය කියලා සංස්කෘත භාෂාවෙන් කියන්නේ අද ඒ වචනේ අපට සිංහල භාෂාවට සංස්කෘතියෙන් ඇවිල්ලා තියෙන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ පාලියෙන් සංඛත. එහෙනම් සංස්කෘතිය අයිති කාටද? මායාවටයි. ඒ නිසා තමයි හැම රාග දේශ මොහ ගතියක්ම මේ සංස්කෘතිය ඇතුලේ ලස්සන කළ රවුම් කරලා වෙන එකට වර්ණයක් ගල්වලා ඒක වෙනම සමාජ ගතිකයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. හරි ලස්සනට මේ රාග දේශ මොහ අර්ථකථනය කරනවා, නිර්වචනය කරන මේ තුච්ච නින්දිත සංස්කෘතිය ඇතුලේ මායාවගේම තුච්ච නින්දිත සංස්කෘතිය, ওই සංස්කෘතිය බිඳ දමන්න ඕනේ. එතකොට
එතකොට අසංස්කෘතික වෙනවා. ඒ කිව්වහම අර වස්ත්‍රය නැතුව පාරේ දුවන නිර්වතින් දුවන ගෝත්‍රිකයෙක් බවට පත් වෙනවා කියන එක නෙමෙයි. අද ලෝකේ අසංස්කෘතිකයි කිව්වහම එහෙම අදහසක් දෙන්නේ. අසංකතයටපත් වෙන. සකස් කිරීමක් එහි නෑ නැවත. සකස් කරපු සියල්ල සංකතයට සංස්කෘතියට අයිති. සකස් කරපු කිසිවක් නැති තැන අසංස්කෘතිකයි එහෙම නැත්නම් අසංකතයට අයිති. ඒක ලෝක සම්මතයේ අසංස්කෘතිය කියන අදහස නෙවෙයි. මේ මිනිස්සු හදාගත්තා වූ වැරදි අදහසක් විතර තියෙනවා. අසංකතේ. එහෙනම් පින්වතුනි මේ සෑම රාගදේශ මෝහ ගතියක්ම මේ සමාජය ඇතුලේ සංස්කෘතිකරණයට ලක් කරලා තියෙන සවබ මුලාවටපත් වෙලා ඉන්නවා ඒවට. දැන් උදාහරණයක් කිව්වොත් දැන් ද්වේෂය, වෛරය වගේ ඒවා සංස්කෘතිකරණය කරපු අවස්ථා දෙක තුනක් කිව්වොත් එහෙම දේශානුරාගය, ජාත්‍යානුරාගය, ಜಾති මාමකත්වයේ උන්වම වචන තියෙනවා. ඔය ඇතුලේ ඔක්කොම තියෙන්නේ රාගදේශ මොහොම තමයි. අන බලන්න ඒවා සංස්කෘතිකරණය කරපු හැටි. ඒ නිසා මොකද උනේ? කෙලෙස් හඳුර ගන්න බැරි වුණා. ඊට පස්සේ සමහර විට භික්ෂුවක් වෙන්නත් පුළුවන්, භික්ෂුණියක් වෙන්නත් පුළුවන්, උපාසකෙක් වෙන්නත් පුළුවන්, උපාසිකාවක් වෙන්නත් පුළුවන් ආර්ය භාවයටපත් නොවුණත්. එයා මොකද වෙන්නේ? මෙන්න මේවට මුලා වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෙලෙස් පස්සේ හඹාගෙන යනවා දේශ අනුරාගය, ಜಾති අනුරාගය, ಜಾති මාමකත්වය යනාදි වශයෙන්. ಜಾති ආලය යනාදි වශයෙන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ මායාවම හදපු ලෝකෙ නිසා මේ මායාවමයි මේ හැමදේම වැඩ කරන්නේ. මායාව කිව්වහම වසවර්ති මායාවම නෙවෙයි මේ කියන්නේ. සිත නැමැති මායාව. ධර්මාබෝධය නොලද සෑම සිතකම ස්වභාවය එකයි. ඒ පෘථග්ජනය කිව්වේ පොදු නම. ඒ හැම සිතකම හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ එක දෙයයි මොකද්ද? නැවත නැවත පැවැත්ම ගොඩ නැගීම. එහෙනම් මේ නැවත නැවත පැවැත්ම ගොඩ නැගීම කියන කාරණාවේදී සමස්තයක් වශයෙන් මේ සිත්වල බලය එකට එකතු වුණාම තමයි සමාජයක් කියලා කියන්නේ, රටක් කියලා කියන්නේ. එහෙනම් රටක් සමාජයක් කියලා කියන්නේ අර මාර විඥානයන්ගේ එකතුවකට. සමාජයක් වශයෙන් ගන්නා වූ තීරණ ගන්නේ මාර විඥානී. ඒ නිසා තමයි මේ ධර්මයට එරෙහි වෙන්නේ ඒ සමාජ ගතිකයන් විවිධාකාර මට්ටම් වලින්. ඒවා සරල සුද්ධ සිංහලෙන්ම කිව්වහම ඒකට තමයි තේරෙන්නේ. නැත්තම් ඔහොම කිව්වහම මොකද්ද මේ බොලේ කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. නෝන බනහනවට මහත්ය කැමති නැහැ. මහත්ය බනහනවට නෝන කැමති නැහැ. නෝනයි මහත්ය අම්මයි තාත්තයි බනහනවට දරුවෝ කැමති නැහැ. දරුවෝ බනහනවට අම්මයි තාත්තයි කැමති නැහැ. ඔන්න මාර බලේ නැහැටි. එතකොට බලන්න දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් දරුමල්ල ඔක්කොම බනහනකොට අම්මලා තාත්තලා ඔක්කොම විරුද්ධ වුණොත් ඒ අම්මලා තාත්තලාගේ හිත ඇතුලෙන් එන්නා වූ බලය තමයි මාර බලය කියන්නේ. එදාට ඒ අම්මලා තාත්තලා එකතු වෙලා උද්ඝෝෂණයක් කරන්න පුළුවන් අපේ දරුවෝ මෙන්න මෙහෙම වුණා අරේම වුණා මෙන්න මෙහෙම බනහලා මෙහෙම වුණා අරේම වුණා දැන් මේ ඉගෙන ගන්නෙත් නැහැ මුන් ඉස්කෝලේ යන්නත් බෑ කියනවා විශ්වවිද්‍යාලේ යන්නෙත් නැහැ මුන්ගේ කොළු කෑවා කියලා අන්න එහෙම කියන්න පුළුවන්. ඊළඟට බනහලා පුරුෂ පක්ෂයේ ඉක්මනට පැවිද්දට එන්න ගත්තට පස්සේ පුරුෂ පක්ෂයේ බහුල වශයෙන් පැවිදි වෙනකොට අර ඔවුන්ගේ බිරින්දාවරු එකතු වෙලා සංවිධානයක් හදාගෙන ධර්මයට එරෙහි සංවිධානය කියලා විවිධාකාර උද්ඝෝෂණ අපවාද උපවාද කරන්න පුළුවන්. මෙන්න අපේ සැමියෝ ටික බාගත්තා. මෙන්න බලන්න කරපු වැඩේ බණහන්න කියලා ඇහුවා පන්සලට. දැන් බලන්න අපේ පෞල් ජීවිතයක් කඩලා දැම්ම අර හාමුදුරුවෝ කියලා. එහෙමම කියනවා. සාක්ෂි සාධක ඇතුවපට මම මේ කියන්නේ. එදත් බුදුරජාණන් වහන්සේ වීදිවල සංචාරය කරද්දී ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දැක්ක ස්ත්‍රී මොකද කිව්වේ? අන්න එනවා පුරුෂයන් අල්ලන කෙමන කියලා. ටග්ගාල පුරුෂ පක්ෂයේ ගෙට දාලා දොර වහගෙන තියෙනවා. ඔන්න બોලේ එන විදිය හොඳ නැහැ. ඉක්මනට ගෙට පැනලා ගනින්නලා කියලා. අන්න එහෙමයි. කොසල් රජතුමා යනකොට අර දියණිවරුන්ව ගෙට දාගත්තා වගේ අම්මලා බුදුරජාණන් වහන්සේ වඩිනකොට පුරුෂයන්ව ගෙට දාගත්තා පිරින්දෑවරු. ඔන්න මාර බලේ එන හැටි. ඉතින් පින්වතුනි එතකොට ලෝකයේ තුල සැපේ ඇත යන දෘෂ්ටි ඉන්නව වර පුද්ගලයා ලෝකයට ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඒ සැපේ තමයි. ඊට වඩා මොකද්ද සැපයක් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? එතකොට එහෙනම් ආර්විනින් ගිහිල්ලා බැලුවා ආර්විනින් ඉඳන් බැලුවාම ලෝකෝත්තර ධර්මයට අනුව බැලුවාම ඇත්තට මෛත්‍රී කළා නෙවෙයි ශාප කළා. එහෙනම් ඒ මෛත්‍රිය නම් දෙමාපියෝ තුල දරුවෝ කෙරෙහි තිබුණේ දරුවන්ට ශාප කළේ දෙමාපියෝ. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලම බලාගෙන යන්. එතකොට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තව ගැඹුරට. ඉස්සෙල්ලම බලාගෙන යන් මේ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් මේ මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒවත් ඔබ දැනගන්න ඕන අත්‍යවශ්‍ය දහම්. එතකොට තවත් වැදගත් දෙයක් මූලාරම්භයේදීම තවත් සිහිපත් කරලා දෙන්න ඕනේ. ඒ තමයි අසිරිමත් වූ භාගතුන් වහන්සේ දේශනා කරන මහාන
මාගේ මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය නැමැති මේ මන්දිරේ පදනම අත්විවරම තමයි මේ සතර බ්‍රහ්ම විහරණ කියලා. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පදනම. දැන් ඔන්න බලන්න සම්බුද්ධ ශාසනයේ පදනම කිව්ව ගමන් ඔබට එන්නේ අර ශාලා, ගොඩනැගිලි, බෝධිමලු, විහාරමලු ඒවනම් ඔන්න කියන දේ තේරෙන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පදනම කිව්වේ මොකද්ද? මොකද්ද සම්මා සම්බුද්ධ ශාසනය? මොකද්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද? කාගෙන් හරි ඇහුවොත් මේ වෙලාවේ මම ඉතින් කාලේ ගන්නෑ. ඇහුවොත් එම සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න වෙනවා සමහරලාට. සෑහෙන වෙලාව මොකද්ද બોලේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. ඒකට කියන්න පුළුවන් මේ පන්සල්, වෙහෙරමාලු, විහාරමාලු, මේ බෝධිමාලු ඇතුළු මේ අපේ සංස්කෘතියටයි මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ කියලා. මේ මාර්යාගම සංකතියේ තමයි සම්මා සම්බුද්ධ ශාසනය කියලා තියෙන අවසානි බැලුවහම. මාර්යාගේ ලෝකෙටමයි අයිති වෙන්නේ ওই ටික ඔක්කොම අවසානි බැලුවහම. සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ওই ටිකට නෙවෙයි. සබ්බ පාපසා කරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. බුදුරජාණන් වහන්සේගේ ආඥා ශාසනය කිව්වේ සම්බුද්ධ ශාසනය කියලා කිව්වේ මෙන්න මේ සියලු පාපයන්ගෙන් වැළකීච්ච අවිජ්ජා තෘෂ්ණා පහ කරන කුසලයේම වර්ධනය කරන රාගදේශ මොහයන් ආදී වාස අකුසල මූලයන් ප්‍රහාණය කරමින් සිත දමනය කරන උතුම් වූ මිනිස්යන්ගේ පැවැත්මයි සම්මා සම්බුද්ධ ශාසනය. ඒ උතුම් උත්කෘෂ්ඨ වූ ඥානවන්ත වූ සත්පුරුෂ බුද්ධ ශ්‍රාවකයන් ලෝකේ වාසය කරතුරු සම්මා සම්බුද්ධ ශාසනය බබලනවා. ඒ මිනිස්යෝ මේ ලෝකෙන් සමුගත දවසට සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. එදාට මේ විහෙර විහාර මළු ඔක්කොම තියෙනවා, පන්සල් ඔක්කොම ටික තියෙනවා, ආරාම සේනාසන ඔක්කොම ටික තියෙනවා, චෛත්‍ය ඔක්කොම තියෙනවා, හැමදේම තියෙනවා. නැත්නම් මොකද? සම්මා සම්බුද්ධ ශාසනය. ඒ කිව්වේ මිනිස්සු පාපෙහෙම හැසිරෙනවා. කුසලයේ වර්ධනය කර ගැනීමක් ගැන අහලවත් නැහැ තුන් හිතකවත්. අකුසලයේමයි තියෙන්නේ. අවිජ්ජා තෘෂ්ණාවයි උදේ ඉඳලා වර්ධනය කරන්නේ. රැ වෙනකම් ඉස්කෝලවලත් විශ්වවිද්‍යාලවලත් අවිජ්ජාවම තෘෂ්ණාවම වර්ධනය කරන. අකුසල සුපසම්පදා. සචිත්ත පරියෝදාපණං හිත දමනය කිරීමක් කොයින්ද? තනිකරම ඉන්නේ නොහික්මෙච්ච මිනිස්සු. හික්මිලා නැහැ හිත පොඩ්ඩක්වත්. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහිවත් නැහැ ගරුත්වයක්. එහෙම මට්ටමකට නොහික්මෙච්ච මිනිස්සු ඉන්නේ. එච්චර නොහික්මෙච්ච සිත් මේ පන්සලේ ඉන්න බල්ලොත් දන්නවා ගුණවන්තයෝ කවුද කියලා. උණුත් වඳිනවා මේ පන්සලට යන සීලවන්තයන්ට ගුණවන්තයන්. එච්චර ඥානයක් ඒ සත්තුන්ටත් තියෙනවා. එච්චරවත් ඥානයක් නැති මිනිස්සු අපි දැකලා තියෙනවා. එතකොට ඔවුන් ඉන්නේ ගතියෙන් අර බල්ලටත් වඩා පහළින්. ඒ නිසා ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒක නිසා සම්බුද්ධ ශාසනය කියලා කියුවේ එහෙමනම් මෙන්න මේ අකුසලයෙන් වෙන් වෙච්ච කුසලයේ හැසිරෙන මිනිසයන්ගේ අවකාශය. එහෙනම් සියලු පාපයන්ගෙන් වැළකීලා කුසලයේ වර්ධනය කරන සිත දමනය කරන මිනිසයන්ගේ ඒකරාශී භාවය අනු සම්මා සම්බුද්ධ ශාසනය. එහෙනම් ඒ සම්මා සම්බුද්ධ ශාසනය සම්මුතික වශයෙන් ලෝකෝත්තර වශයෙන් නැවතත් ඒ පරමාර්ථ වශයෙන් බැලුවොත් එහෙම යම්කිසි මිනිසෙක් යම්කිසි ඥානවන්තයෙක් මේ ලෝකේ මිනිසෙක් වෙන්නත් පුළුවන්, දෙවියෙක් වෙන්නත් පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්. අති උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන චිත්තසංතානයේ පවතින රාගයේ දේශේ මොහේ දුරු කිරීමෙන් අන්නර සම්මා සම්බුද්ධ ශාසනය ගොඩනංවන ඔහුගේ අවබෝධය තුළ ප්‍රඥාව තුළ ගැඹුරටම ගිහින් බැලුවහම එන සම්මා සම්බුද්ධ ශාසනය යන අන් කිසිවක් නොව මේ සියලු රාග දේශ මොහයන්ගේ නිවාරණයයි. එහෙනම් මේ රාග දේශ මොහ නිවාරණය නොහොත් ඒ සම්මා සම්බුද්ධ ශාසනය නැමැති මන්දිරයේ ඉදිවන්නේ සතර බ්‍රහ්ම විහරණ මතයි කියලා අසිරිමත් වූ බුදු පියාණන් දේශනා කළේ කුමක්ද එහෙනම්? එහෙනම් අන්නේ කාරණා අපි දැන් දැනගන්න ඕන. එහෙනම් මෙන්න මේ කිව්ව මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව කියන ගුණධර්ම හතර අප තුළ වැඩෙන්නේ නැත්නම් ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක නැහැ. පදනම නැහැ. පදනම නැත්නම් එතන ගයක් කොයින්නේ? ඔන්න තමන්ගේ තරම තමන්ට දැනගන්න පුළුවන්. ඔන්න තවත් දහම් පරයයක්. නන්විද පරයයන් අපිට ධර්මයේ දේශනා කළානේ. තමාගේ තරම, තමාගේ ස්වභාවය, තමන් කොයි වගේ ප්‍රතිඵලයක් නෙලාගත්ත කෙනෙක්ද කියලා තමන්ටම අත්දකින්න පුළුවන් ක්‍රමවේද රසක්. මෙන්න තවත් ක්‍රමවේදයක්. ඔබ තුල මේ කියන ಗುಣධර්ම හතර මේ කියන මට්ටම් වලින් නැත්නම් ඒ කියන්නේ ඔබ තුල සම්බුද්ධ ශාසනය නැමැති මන්දිරය ඉදි වෙන්නේ නැහැ. මොකද පදනම වැටුනේ නැත්නම් ගයක් හැදෙන්නේ නැහැ එතන. එහෙනම් මේ මෛත්‍රිය ලෞකික වශයෙන් අපි විග්‍රහ කළා දැන්. එහෙනම් පින්වතුනි අර ඉස්සෙල්ලා කියපු උපමාව අපි තේරුම් අරගෙන
එතකොට එහෙනම් දැන් වේදනානාශක විතරක් මෙච්චර කාලයක් පරිහරණය කරමින් හිටපු ශ්‍රාවකයෙක් අනිත් අයගේ රෝගයටත් ඒ වේදනානාශකයමයි නියම කරන්නේ, නිර්දේශ කරන්නේ. හැබැයි යම් දවසක ඔහු නිට්ටාවටම රෝගී සුව කරන ආකාරය දැනගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, එතනින් පසු කවදාවත් නැවත ඒ වේදනානාශක නියම කරන්නේ නැහැ. නිට්ටා ප්‍රතිකාරය, නිෂ්ඨාවටම ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයයි පෙන්වා දෙන්නේ. ඒ වගේ යමෙක් යම් දවසක උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අසා අවබෝධ කරගන්නා තෙක් එතකන් ඔහු ලෝකයට දක්වන මෛත්‍රිය කියලා කියන්නේ අන්න අර ලෝකයට තවදුරටත් මේ කාම ගින්නටම ඇද වැටෙන්නට නැත්තම් මේ අසාර ලෝකයටම ආවඩන්නට කරන උපකාරයක්, කරන ආශිර්වාදයක්. එදාට මෛත්‍රී කියලා කරලා තියෙන තව තවත් කාමසප ළඟා කරගෙන, තව තවත් අකුසලයන් රැස් කරගෙන, තව තවත් මේ භයානක සංසාරේ දීර්ඝ කරගන්නට, අනන්ත ප්‍රමාණ සසර දුක් ඇති සතර පායට යන්නට පාර විවර වේවා, මාර්ග විවර වේවා කියලා ප්‍රාර්ථනා කරපේක තමයි ලෞකික මෛත්‍රියෙන් අපි කරලා තියෙන්නේ. මොකද කාමසපේනි ප්‍රාර්ථනා කරන්නේ. වෙන මොකද ප්‍රාර්ථනා කරන්නේ? වෙන මොනවා ප්‍රාර්ථනා කරන්නද ලෝකයේ ඇතුළේ? එහෙනම් ඒ පුද්ගලයා යම් දවසක ආර්ය භාවයටපත් වුණොත් බණහසා එදයින් පස්සේ ඔහු දැනගන්නවා මෙච්චර කාලයක් අපි සැපයි කියලා ලෝකයට ආශිර්වාද වශයෙන් ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන දුකමනේ. එහෙනම් අන්න වහාම දැන් මොකද කරන්නේ ආර්ය ශ්‍රාවකයා? ඒ ආර්ය ශ්‍රාවකයා දැන් මොකද කරන්නේ? ගම් නියංගම් සැරිසරමින් මොකද කරන්නේ? අන්න අර වැරදි අවබෝධයක ඉන්න මිනිසයන්ට අවබෝධය ළඟා කරලා දෙන්න. ඕක නෙමෙයි කරන්න ඕන, වේදනානාශකේ නෙමෙයි පරිහරණය කරන්න ඕන. ඕකෙන් ලැබෙන తాවකාලික සහනයක් විතරයි. දීර්ඝකාලීන සදාකාලික සුවය ලැබෙන්න නම් ඔබ මෙන්න මේ ප්‍රතිකාර ඉක්මනට කරගන්න. ඔය විදියට කම්සප විදීමෙන් නෙමෙයි ලෝකයට යහපතක් වෙන්නේ, ඔබට යහපතක් වෙන්නේ. කොච්චර හැකන නාසයේ දිවසාරිය මනස පිනෙව්වත් ඒ පිනවන මේ ඇහත් කයත් මේ හැකන නාසයේ දිවසාරිය මනසත් එහෙම නැත්නම් මේ සිතත් කයත් දෙකම මම කියලා මගේ කියලා ගත හැකි සාරයක් නැති මට අහිමි කය, සිතක් කයක් Tamanට අහිමි. මම කියලා මගේ කියලා ගන්න කිසිම දෙයක් මේ කයේවත් සිතේවත් නැහැ ඇත්තට ගැඹුරින් බැලුවා. මොකද මේ සිත කය දෙකම නිර්මාණය වෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය, පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය තුළ මම කියලා ගත හැකි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් නැත්තම්, මගේ කියලා ගත හැකි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් නැත්තම්, එහෙනම් මෙන්න මේ සිත කය දෙක පිනව ඉඳලා අවසානයේ මොකද්ද ලැබෙන හරය? හැම අතින්ම මේ සිත කය පිනවීම යන දුකක් විතරයි හැම පැත්තෙම. Tamanට ආයත් නොවන්, එක පැත්තකින් Tamanට ආයත් නොවන්න. තව පැත්තකින් නැවත මේ පිනවීමම නැවත මේ අසාර සිතක් කය දෙකක් නිර්මාණය කරන්න හේතුවක්. තව පැත්තකින් එහි මම කියලා මගේ කියලා ගත හැකි කිසිදු සාරයක් නැති අසාර වූ කුණප ගොඩක්. එන හැම පැත්තෙම පිළිකුල් සාගත ප්‍රතික්ෂේප කටයුතු නාම රූප දෙකක් මේ තියෙන්නේ. නමුත් ලෝක සත්‍යය හිතන් ඉන්නේ හරි වටිනවා මේ මගේ රූපේ මගේ නාමය කියලා. මගේ සිතයි කයයි හරි වටිනවා කියන අවිජ්ජාව තමයි ලෝක සත්‍යය ඉන්නේ. එහෙනම් ඒ අයට පෙන්ලා දෙන ඕක නෙමෙයි ඇත්ත. ඔය කාමසප විඳීමෙන් කවදාවත් නුඹලාට සැපතක් උදා වෙන්නේ නැහැ, ශාන්තියක් උදා වෙන්නේ නැහැ, සහනයක් උදා වෙන්නේ නැහැ. සුගතියක් නම් අත් වෙන්නේ නැහැ. සුභ සිද්ධියක් නම් වෙන්නේ නැහැ. මේ කාමයේ නිසා, ආස්වාදයේ නිසා මොහොතින් මොහොත නුඹලා දුකටපත් වෙනවා. දැනුත් දුකටපත් වෙනවා, මතුත් දුකටපත් වෙනවා. එන්න ප්‍රශ්න වැඩි වෙනවා. එන්න වෙහෙස වර්ධනය වෙනවා, දුක වර්ධනය වෙනවා. තව තවත් දුක් විඳ තව තවත් මේ සංසාරේ යන්න සිද්ධ වෙනවා. මේ ජරා මරණ අතර, මේ ශෝකපද්‍ය දුක්ඛ දොමනස උපායාස අතර අප්‍රමාණ බැටකණ්ඩ සිද්ධ වෙනවා. අවසානයේ මොකද්ද ලැබෙන හරය? හරයකුත් නැහැ. එහෙනම් මොකද්ද මේ සිද්ධ වෙච්ච දේ? කිසිම තේරුමක් නැති ක්‍රියාවලිය. සබ්බේ ධම්මානත්තා. ඒ අර්ථය ගැන කතා කළොත් අර්ථින් ශූන්‍යයි. ශූන්‍යතෝ. ශූන්‍යයි. ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශූන්‍යෝ. මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. හුදෙක්ම බැලුවා මෙතන තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, සහ විඤ්ඤාණ ධාතු කියන ධාතු හයක් විතරයි. ධාතු මත්තකෝ ධාතුන්ගේ ක්‍රියාවලියක් විතරයි. ධාතුන්ගේ ක්‍රියාවක් පමණයි මේක. නිස්සත්තෝ නිජ්ජීවෝ. සත්වේ පනවන්න බෑ මේ ධාතු වලට. නිජ්ජීවෝ. ධාතු වල ජීවයක් නැහැ.
මේ ධාතු වල සංකල්පයෙන් තමයි ජීවයක් නිර්මාණය වෙනවා පේන්නේ. එහෙම නැතුව ධාතු වලට ජීවයක් නැහැ. මේ ධාතු අතර සත්‍යයක් නැහැ. මේ ධාතුන් සංයෝජනය වෙලා සත්‍යයක්ව නිර්මාණය කරනවා. අර රූකඩ වලට ජීවයක් නැහැනේ. හැබැයි රූකඩ චලනය වෙනකොට අපිට පේනවනේ ඒවට ජීවයක් තියෙනවා කියලා මිනිස්සු බලන් ඉන්නේ hina වෙවි. ඒ වගේ මේ ධාතු වලට ජීවයක් නැහැ. ධාතු වල සත්වයක් නැහැ, ජීවයක් නැහැ. හැබැයි මේවා චලනය වෙනකොට හේතුඵල ක්‍රියාවලියක් මගෙන් අන්න පේනවා එතන සත්වයක් ඉන්නවා වගේ. නිජ්ජීවෝ නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ. ශුන්‍යයි. ශූන්‍යයි කිව්වේ අර්ථ ශූන්‍යයි. නැතුව සියල්ල ශූන්‍යයි ශුන්‍යතාවාදී කියලා එකක් ලෝකේ තියෙනවා භෞතික විද්‍යාවේ. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ කට්ටිය මොකද්ද කියන්නේ? මේ පේන්න තියෙන දේ නෑ කියන්නේ. මෙතන වටාපතක් නෑ කියයි අය. ඔතන වටාපතක් නෑනේ. කියලා තර්ක වාද කරන්න ගන්නවා. ඊට පස්සේ මේ මෙතන වටාපතක් නෑ, මෙතන පටවි ධාතු තියෙන ඕන ධාතු ටික අයින් කරා මේ දැන් වලම වටාපතක් නෑ හාමුදුරන්. ඊට පස්සේ හාමුදුරුවොත් නෑ. ඔතන. ඒතර කවුරුවත් නෑ ධර්මාසනින් නෑ මොකුත් නෑ මෙතන බණහන කෙනෙකුත් නෑ කිසි කෙනෙක් නෑ අන්තිමට බැලුවා. අන්න ඒක දැන් ලෝකේ පටලව ගත්ත භෞතිකවාදී තියෙන ශූන්‍යතාව. ශූන්‍යතාවාදී කියන්නේ. එහෙම ගන්නේ අසිරිමත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. මෙතන වටාපතක් නැහැ කියලා දේශනා කරේ නේ. ඕනහස් දේශනා කළේ වටාපත කියලා ගන්න හරියන්නේ නැහැ ඔක. මගේ වටාපත කියලා ගත්තොත් එහෙම මේක වටාපතක්. මේක මගේ වටාපත නෙවෙයි. මේක වටාපත. මගේ වටාපත කියලා ගන්න හරියක් නැහැ මේකේ. ඒ වගේම මේක කයක්. විසම් මේක මගේ කය කියලා පනවන්න බෑ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ. අර අන්තගාමී වන්නා වූ අර භෞතිකවාදයෙන් ශුන්‍යතාවට යන කෙනා තමයි සියල්ල නැති අනාදි වශයෙන් ඊට පස්සේ උතන කායකුත් නැහැ, හිතකුත් නැහැ, මොකුත් නැහැ අවසානි බැලුවා. මොකුත්ම නැහැ කියලා සියල්ල නැහැ කියන සබ්බං නැති කියන අන්තිරේ වැටෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කර එහෙම ගන්න නෙමෙයි. මෙතන අසාරයි. මේ පංච උපාදානස්කන්ධය හොදෙක්ම ධාතු ක්‍රියාවලියක්. අර්ථ වශයෙන් ගත හැකි කිසිවක් නැති අර්ථයෙන් අර්ථ ශූන්‍යයි මේ. ඒ නිසා ආත්මී සාරයක් ගත නොහැකි අර්ථයෙන් ආත්මී වශයෙන් ශූන්‍යයි මේ. යනදි වශයෙන් අසිරිමත් වූ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේ යථාර්ථය පෙන්වා දීලා ඒ ලෝක සත්‍යයන්ට තේරුම් කරලා දෙනවා. නුඹලා සොයන සහනිය තියෙන්නේ මේ කාමසැපේ තුල නොවේ. නුඹලා කාමසැපේ නැමැති මේ වේදනානාශකයේ පරිහරණය කරන්නේ මේ රෝගේ නිෂ්ඨාව මේ රෝගේ නිට්ටාවට සුව කර ගන්න පුළුවන් බව නොදන්න නිසායි. ඒ මහා වෛද්‍යවරයන් වහන්සේ මුණ නොගැහිච්ච නිසායි. ඔය එක එක ගොඩ වෙද්දු ටිකක් තමයි හම්බෙලා තියෙන්නේ. අත්වැදකම් කරන අත් බෙහෙත් කරන බොහොම නිකන් ගොඩ වෙදකම් වලට ගොඩ වෙද්දු කිය. ඔය ගොඩ වෙද්දුන්ගෙන් කොච්චර ප්‍රතිකාර ගත්තත් ඒ මොහොතට පොඩි සහනයක් ලැබෙයි. හැබැයි සියලු දුකින් සියලු රෝගයන්ගෙන් සමනය වෙලා ලබන සුවය කවදාවත් අත්දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ මහා වෛද්‍යවරයන් වහන්සේගෙන් මේ බෙහෙත් ගත්තේ. එහෙනම් අන්න පෙන්වා දෙන ඔය ආර්ය ශ්‍රාවකයා මෙන්න මේකයි කළ යුත්තේ. ඕක නෙමෙයි කරන්න ඕන. මෙන්න මේකයි කරන්න ඕන. නුඹලාට ශාන්තිය අවසන් නම් නුඹලා ඒක නෙමෙයි කරන්න ඕන. මෙන්න මේකයි. මට පහුගිය දවසක අපේ පින්වත් මහත්මයෙක් අපේ බුද්ධ ශ්‍රාවකයෙක් මේ අපේ ධර්ම දේශනාවන්ට හොඳින් කන් දෙන කෙනෙක් එතුමා මෙහි ආපු වෙලාව කිව්වා හාමුදුරනේ මීට ඉස්සෙල්ලා මම මේ සිද්ධිය ඔබට කිව්වා. හාමුදුරනේ මම මෙහෙම වැඩක් කරා මේක මේ හරිද වැරදිද කියලා අහන්න ඕන කියලා ඇහුවේ. එතුමා ඒ සිද්ධියම අපි අරගත්තොත් මොකද්ද මෙතන උනේ කියලා බැලුවොත් එතුමාගේ යහළු මිත්‍රයෝ එකතු වෙලා යම්කිසි ආකාරයක මහා පූජාවක් කරලා තිබුණා. පූජා පින් කිරීම වරදක් නොවේ. ඒක කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මොකද්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ මහත්මයා කියලා තිබුණා හොඳයි ඔබගේ වෙහෙස හොඳයි. පින්කමත් හොඳයි. බුදුරජාණන් වහන්සේට කෙබඳු ආකාරයෙන් පූජා පැවැත්වුවත් වරදක් නැහැ. හැබැයි යාළුවනේ නැත්නම් මිතුරනේ ඊට කලින් නුඹලා මේ ධර්මයට කන් දෙන්න ඕන. ධර්මය අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන ඒ උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය යුක්තව රාග දේශ මොහ දුරු කරගන්න ඕන. ඒක තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමයට ඒ අසිරිමත් වූ නාමයට කරන ලොකුම පූජාව කියන්නේ. ඒ වෙලාවේ දැන් අර පූජාව කරපු පින්වතා සත්‍ය වශයෙන් ධර්මයේ දැක කෙනෙක් නම් සාදු සාදු කියනවා මිසක් වෙන වචනයක් කියන්නේ නැහැ. මොකද ඒකනේ ඇත්ත. සාදු සාදු විතරයි කියන්නේ එහෙනම්. මොකද එදා ඔය කිව්වේ සම්මා සම්බුදු පියාණන් වහන්සේම එදා අසිරිමත් වූ මහා පරිනිර්වාණයට පෙර ආනන්ද හාමුදුරුවෝ ඇතුළු භික්ෂු සංඝයා උදෙසා දීපු අවවාදේ. උන්වහන්සේ දේශනා කළේ මට මේ එක එක જાතියේ දේවල් පූජා කර කර මගේ මේ නම කිය මගේ හොඳ කිය බලා මේ පූජා කර කර සුද්ධ සිංහලෙන් උන්වහන්සේ ඒ ටිකනේ දේශනා කරේ. ඔය එක එක පූජා කර කර ඉන්න එක නෙමෙයි මට කරන ලොකුම පූජාව. ඔවා කාටවත් කරන්න පුළුවන්. හැබැයි කාටවත් කරන්න බැරි දෙයක් තියෙනවා. මොකද්ද? ඒ අමා ධර්මේ මම කොච්චර අමාරුවෙන්ද මේ ධර්මේ නුඹලාට අවබෝධ කරලා දුෂ්කරතාව ඉඳලාද කොච්චර අමාරුවෙන්ද වීරියෙන්ද මේ ධර්මය අවබෝධ කරගන්න දේශනා කරේ.
අන්නේ ධර්මයේ අනුගමනය කිරීම මට කරන ලොකුම පූජා ලොකුම උපහාරය මට ඇත්තටම ගරු කරනවා නම් කරන්න ඕන අන්න ඒකයි කියලා උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් ඒ වෙලාවේ එක භික්ෂුවක්වත් කිව්වේ නෑ එහෙම නෙවෙයි ඔබ වහන්සේ එහෙම කිව්වට මෙහෙමයි කියලා. එහෙම නොකිව්වේ ඇයි? එතන හිටපු අන්තිම කෙනත් ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ ආර්ය මහා සංඝ රත්නයේ හිටපු බොහෝ දෙනා ඒ බුදු පියාණන් වහන්සේගේ අවසන් සමුලේ හිටපු හැම දෙනෙක්ම සෝවා. අඩුම හැම දෙනෙක්ම සමායන හැම අඩුම කෙනා සෝවා. සෝවාන් සකදාගාමී අනාගාමී අරියත්. කිසිම සැකයක් නැහැ උන්වහන්සේලාට. ප්‍රශ්නකුත් අහන උන්වහන්සේ සැකයක් තියෙනම් අහන්න පුළුවන් කියලා. කිසිම කෙනෙක් ප්‍රශ්නයක් අහන්නේ නැතිකොට ආනන්ද හාමුදුරුවෝ කියන අනේ භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ගෞරවය අතිමහත් හරිම සතුටුයි කියලා. එතකොට භාගතුන් වහන්සේ කියනවා ආනන්ද ඔබේ ඇස් දෙකෙන් දැකපු දෙයක් කිව්වේ. භාගතුන් වහන්සේ චේතෝපරිඥාණයෙන් මේ භික්ෂුන්ගේ හිත පිරිසිඳ දැකලයි මෙහෙම කියන්නේ. මෙතන ඉන්න පහළම මාර්ගඵලලාභියා සෝවාන් ඵලලාභියෙක්. ඉතින් එහෙනම් එතනින් එහා ඉන්න අය ගැන කුමක් කියනමු? ඒ නිසා එක උත්තමයෙක්වත් භාගතුන් වහන්සේගේ අවවාදයට පිටින් ගිහලා හැමෝම දැක්කා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සත්‍ය තමයි සත්‍ය. එහෙනම් පින්වතුනි එදා අර මිත්‍රයාට අර විදිහට පැහැදිලි කරපු ගමන් අර අපේ හිතවත් මහත්මයා ශ්‍රාවකතුමා අර යාළුවා සෑහෙන ඊට අපවාද කරලා ගැටින්න ඇවිල්ලා තිබුණා. ඉතින් අන්න බලන්න ඔබම බලන්න නුවණින්. එතකොට අර පින්වත් මහත්මයා කිව්වේ වැරද්දක්ද? නෑ එතුමා හරි දේ පෙන්ලා දුන්නේ. ඒක අර කිව්ව උපමාවට ගැලපෙනවා දැන්. එතුමාත් කියන අපිත් නොදන්න කාලේ ධර්මය නොදන්න කාලේ ඒ වගේ පුද පූජා වලට තමයි මුල් තැන දීගෙන හිටියේ. හැබැයි දැන් අපි දැන් ධර්මය අවබෝධ කරගත්ත නිසා අපේ ජීවිතේ දැන් ධර්මය අග්‍ර වෙලා තියෙන අවබෝධය අග්‍ර වෙලා තියෙන්නේ. අපිත් පුද පූජා පවත්වන හැබැයි ওই කියන අර්ථයෙන් නෙවෙයි කියේ. භවභෝග සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ ඇසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ මහිමයට කරන උතුම් මහා ගුණ පූජාවක් වශයෙන්. එහෙම නැතුව මෙච්චරක් පිරිකර අච්චරක් පිරිකර මේ රම් පිරිකර අරමයේ පූජා කරලා දිව්‍ය ලෝකවල ගිහලා රම් විමාන වල ඉන්න බලාගෙන නෙවෙයි. අන්න එතනයි වරද්ද ගන්න තැන. ඉතින් එහෙනම් පින්වතුනි අන්න බලන්න දැන් එතකොට අර මිත්‍රයා අර පුද්ගලයා Tamanට අවවාදයක් දීපු කෙනත් එක්ක ගැටෙන්න ආවා. ඔහු දැක්කේ නෑ ඒකටයි ලෝකෝත්තර මෛත්‍රී කියන්නේ කියලා. Taman අන්ධකාරයේ අඥාන අන්ධකාරයේ අතපත ගානකොට අන්ධෙක් වගේ ආලෝකයක් දැල්ලලා දීප එකයි කරේ. නමුත් ඒ ආලෝකය දකින්න ඒ අන්ධයාට ඇස් තිබුණේ නැහැ කොහොමද? අන්ධයට කොච්චර ආලෝකයන් දැල්ලලා දුන්නත් වැඩක් නැහෙනි. ඉරහඳ තාරකා 100ක් කෝටියක් පහළ වුණත් අන්ධයාට කිසිම ආලෝකකින් ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ ඒ අසත්පුරුෂකමට කොච්චර අවවාද කරත් ඔහු හැදුන්නේ නැහැ. ඔහු මොකද කරේ? Tamanට මහ කරුණාවෙන් දීපු ඒ අවවාදයක් නොතකා හැරලා ඊට අපවාද කරපු එකයි කරේ. ඔන්න ඕකයි ලෝකේ දින ස්වභාවය. නිසා පින්වතුනි ලෝකෝත්තර මෛත්‍රී කියන්නේ ඔන්න බව තේරුම් ගන්න ඕන ඔබ. ඒ ලෝකෝත්තර මෛත්‍රී යුක්ත ඔබ කටයුතු කරද්දී සමහරට ලෝකයා ගැටෙන්න එන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කම්පා වෙන්න යන්න එපා. ඒක තමයි ලෝකේ හැටි. ඒක තමයි ලෝකේ හැටි. ලෝකයා බලාපොරොත්තු වෙන්නේ කම්සැප. ඔබ කිව්වහම උන්ට කාමයෙන් වෙන්ගෙන්න කියලා ඕන් තුල ඇති වෙන කිපීමක්. මායාවේ කිපීම ඒක. මායාවේ කෝපය. ඔබේ කෝපයට ඕන තරම් අවස්ථාවල මුහුණ දීලා ඇති. එහෙනම් ලෞකික මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ අහසට පොළොව වගේ. සම්පූර්ණ මේකට පරස්පරයි. ලෞකික මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ලෝකයට කාමසැප. ලෝකෝත්තර මෛත්‍රියෙන් ලෝකයට ප්‍රාර්ථනා කරන නිවන් සැප. කාමෙන් වෙන්වීම. එනිසා 100%ක්ම ප්‍රතිවිරුද්ධයි. අංශක 180ක්ම දෙපස පිහිටපු භාවනා දෙකක්. එතකොට එහෙනම් අන දැන් ඔබටම පේනවා එහෙනම් ලෞකික මෛත්‍රියදි කරන්න පුළුවන් ප්‍රාර්ථනා කර කර ඉන්නේ කොහේ හරි වාඩි වෙලා සීල සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා කිය ඉන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව සාමාන්‍යයෙන් පෘථග්ජනෙක් කියලා කියන්නේම අවිජ්ජායෙන් යුක්ත පුද්ගලෙක්. ඒ කියන්නේ මට වේවා අනුන්ට නොවේවා කියන යම්කිසි ලෝභයකින් පෙළෙන පුද්ගලෙක්. එහෙම පුද්ගලෙක් කැමති තව කෙනෙක්ට සැප ලැබේවා කියලා හිතන්න විතරයි. සැප ළඟා කරලා දෙන්න නෙවෙයි. එහෙම පුළුවන් අය ඉන්නවා සුළු වශයෙන් හරි. එයාට තියෙන අලෝභ සිත් අන්න ඒ තමයි දෙවිවරු වෙන්නේ. දැන් මහ පොළොව හා සමාන ප්‍රමාණයක් දුගතියට යන්නේ. නියපොත්තට ගත්ත පස්පීඩ හා සමාන ප්‍රමාණයක් සුගතියට එන්නේ. එහෙනම් එතනම පැහැදිලිනේ අති බහුතරයක් දෙනා එහෙනම් මෛත්‍රී කරන විදියට ওই විදියට එහෙනම් මහ පොළොවෙන් භාගයක් විතර එහෙනම් සුගතියට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එපා. එහෙම මෛත්‍රී කරන විදියට ඔය කරන මෛත්‍රී හැටියට. එහෙනම් ඒ මෛත්‍රිය වෙල මොකද? හුදු වංචාවක් විතරයි බොරුවක්. තව කෙනෙක් නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා කිය ඉන්නවා. නිරෝගී වෙත්වා රෝගියෙක් කියලා කියන අනේ මහත්තයෝ මගේ මේ පපුවේ අමාරුවට බෙහෙතක් ගන්න තියෙනවා. අනේ කීයක් හරි තියනන් දෙන්න. අනේ නෑ ලොකු නැහැ සල්ලි. යන්න මෙන්න මේ කොහෙද ආවේ තමුසේ.
එළවලා දාන්න පුළුවන්. අන්න මෛත්‍රිය. හැබැයි බොරුවට කියනවා නිරෝගී වේවා කිය. නිරෝගී වෙනවද නිකන්? නිරෝගී වෙනව දකින්න කැමති නම් මිනිසුන්ට ඒ බෙහෙත බෙදලා දෙන්න එපා. එහෙනම් ලෝකෝත්තර මෛත්‍රියත් ඒ විදිහම තමයි. මොකද? ලෝක සත්‍යෝ නිවන් දකින්නට කැමති නම් ඒකනේ අපි ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ. ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ ලෝක සත්‍යයට මේ අමා ධර්මය පැතිරේවා. මේ ලෝක සත්‍යයටත් මේ අමා ධර්මය මුණ ගැසේවා. ඒ ලෝක සත්‍යයන්ටත් මේ කෙලෙස් නැමැති රෝගේ සුවපත් කරගන්නට මේ අමා ධර්මයේ නැමැති ඖෂධය ළඟා වේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම. හැබැයි ප්‍රාර්ථනා කරගෙන විතරක් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ඒහා සම්බන්ධ යම්කිසි ක්‍රියාවලියක් නැත්නම් අන්නේ කටයුත්ත කරන්න ඕන අපි. ඒ කටයුත්ත කරන්නේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ ලෝකයට මෛත්‍රී කරා කියලා හිතන්න. එහෙනම් මේ කටයුත්ත කරන්නේ කවුද? සත්‍ය වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙච්ච පිරිස. ඒ පිරිස මොකද කරන්නේ? ඒ තමන් ලද සැනසීම අවබෝධයේ ශාන්තිය අන්‍ය ලෝකයාටත් කුමන හෝ මාධ්‍යකින් බෙදා හරින කටයුතු කරනවා. එහෙනම් ඒ අයටත් අන්න ප්‍රතිකාර ක්‍රමයේ පෙන්වා දෙනවා. මෙන්න මේකයි ප්‍රතිකාරය. ලෞකික වශයෙන් නුඹලා ලබන සහනිය නෙවෙයි සැපේ කියන්නේ. ඔය මොකද්ද? ඕක ඇවිල්ලා සැපක් නෙවෙයි ඕක දුක. සැබෑ සැප කියන්නේ ඕක නෙවෙයි. කාම සැපේ නෙවෙයි සැබෑ සැප. මෙන්න මේ කාමෙන් වෙන්වීමයි. ඒ නිසා මෙන්න මේ කාමයේ අසාර බව දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකලා අසුභ බව දැකලා මේ කාමෙන් වෙන්වීමයි යමෙක් ලබන සැපේ කියලා අන්න එදාට පෙන්වා දෙන ආර්ය ශ්‍රාවකයෝ. අන්න එකට කියනවා ලෝකෝත්තර මෛත්‍රිය. එහෙනම් බලන්න ඒ ලෝකෝත්තර මෛත්‍රිය නිකන් උදා වුණාද නෑ. ඒ ඇතුලේ තිබුණ අවබෝධය. අන්න අවබෝධය අංග 6 දැන් බැලුවා නම් ඒ ආර්ය පුද්ගලයා තුල පරීක්ෂා කළා අන්න දකින්න පුළුවන් ඔබට ඔහු තුළ පවතින සති සම්බොජ්ජංගය ධම්මවිචේ විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග හතම ඔහු තුළ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ඒ මට්ටම් වලට වැඩිලා. අන්න දැක්කද එහෙනම් භාවිතය ඇතුලේ සප්ත බොජ්ජංග වැඩින හැටි. මෛත්‍රිය භාවිත වීම ඇතුලේ සප්ත බොජ්ජංග වැඩින හැටි. එහෙමනම් දැන් ඔබටම වැටහෙනවා ඇති. එහෙනම් මෛත්‍රී භාවනාව කියලා වෙනම අමුතුවෙන් ආයි ගිහින් කරන්න එකක් නැහැ. මෙත්තා භාවනා කියලා භාගතුන් වහන්සේ අදහස් කරන්නේ මේ මෛත්‍රිය භාවිත කරන්න කියලා ජීවිතය ඇතුලේ. ඒක නිකම්ම කරන්නත් බෑ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකෙට විතරයි ලෝකෝත්තර වශයෙන් මේ මෛත්‍රිය වැඩෙන්නේ. ලෞකික වශයෙන් අර කිව් විදිහට මෛත්‍රිය වැඩෙනවා. හැබැයි ඒක ඇවිල්ලා බොහෝම ලාමක මෛත්‍රියක්. ඒකෙන් සිද්ධ කරන්නේ තව තවත් ලෝකයා දුකටපත් කිරීමමයි. ලෝකයට ප්‍රාර්ථනා කරන්නේ සැප හැටියට කම් සැපයමයි. එහෙනම් පින්වතුනි ලෝකෝත්තර ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙනෙක් නිර්වාණ මාර්ගයේ වඩනකොට ඒ රාගයේ දේශේ මොහේ සමනය කරගෙන නිවන් මඟ වඩනකොට අන්න ඒ පුද්ගලයා තුළ වැඩෙනා වූ මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය. එහෙනම් දැන් මේ කිව්වා දැන් ඔබ මේ ප්‍රශ්නෙට මුලින් මම කිව්වානේ මේ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවොත් එහෙම ඔබට උත්තරයක් දෙන්න බැරි වෙනවා කියලා. නමුත් ඔබ දැන් ඔබේ ජීවිතය පරීක්ෂා කරලා බැලුවොත් ඔබේ ආකාරයෙන් කටයුතු කරන පිරිසක්. දැන් අර්ථය ඔබට වැටහෙනවා. දැන් ඒ නිසා පද වශයෙන් අක්ෂර වශයෙන් විග්‍රහ කරගන්න බැරුණාට එහෙනම් මෙත්තා සහගත චේතෝ විමුක්තිය සප්තබොජ්ජංග ඇසුරින් වැඩෙන්නේ කොහොමද කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා. එකින් එකට. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට මෛත්‍රිය තේරුම් ගන්න ඕන ලෝකෝත්තර මෛත්‍රිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙරේ. හොඳයි. පුංචි බාධාවක් සිද්ධ වුණා. අපි ඒ කටයුත්ත निराකරණය කරගත්තා. හොඳයි.
ප්‍රශ්න විසඳගත්තා. හොඳයි. දැන් අපි මෙතනින් සිට නැවතත් දේශනාව. එහෙමනම් මෙන්න මේ ලෝකෝත්තර මෛත්‍රිය කියලා කියන්නේ එහෙනම් ආර්ය ශ්‍රාවකයෙකුගේ ජීවිතය ඇතුලේ ඇති වෙන වෙනසක්. ඒක වැඩෙන්නේ කොහොමද කියලා අපි ඔබට මුලදිත් විස්තර කළා. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ ලෝකෝත්තර මෛත්‍රිය වැඩෙන්නේ ලෝකෝත්තර මෛත්‍රිය වැඩෙන්නේ සම්මා සංකප්පයට අදාළවයි. සම්මා සංකප්පවල අව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ මෛත්‍රිය. මෙත්තා සාගත චේතෝ විමුක්තිය. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කුමක්ද අපට පෙන්වා දෙන්නේ? මෙත්තා සාගත චේතසායනක් වශයෙන්. ඒ කියන්නේ මෛත්‍රී සාගත චේතනාවෙන් කටයුතු කරන්න ඕන අපි හැමතිස්සෙම. දැන් ඔබට උදාහරණ වශයෙන් පෙන්වන්නම්. එතකොට තමයි මේ ව්‍යවහාරික බව පේන්නේ මේ ධර්මයේ. දැන් බලන්න ඔබම කල්පනා කරන්න මෙහෙම. දැන් අපි පහුගිය දවසක ලෞතුරු වරණ මේ දහම් මණ්ඩපයේ ඉන්න පින්වතුන් සියලු දෙනා එකතු වෙලා ලෞතුරු බුද්ධ වන්දනා පොත බිහි කරලා ලෝකෙ බෙදා හැරියා. ලංකාවෙත් ඒ වගේම ලෝකෙ විවිධ රටවල ඉන්න පින්වතුන්ටත් අපි මේ පොත ලබා ගන්න ඉඩ දුන්නා. දැන් මේ කරේ මොකද්ද අපි? ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අසා අවබෝධ කරගෙන අනේ මේ අමා ධර්මය මේ ධර්මයට කන් යොමන්නට අවස්ථාවක් නැති අසරණ මිනිසයන්ටත් ළඟා කරලා දෙන්න ඕන කියන තැන ඉඳගෙන අසරණ මිනිසයන් කෙරෙහි මේ මෛත්‍රිය උපදවගෙන ඒ අයටත් මේ ධර්මය ළඟා කරලා දීපේක. එතකොට මේ පින්වතුන් නිර්ලෝභීව විවිධාකාර මට්ටම් වලින් ලක්ෂ ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා ඒ පොත මුද්‍රණය කරලා තමන්ගේම දෑතින් බෙදා හැරියා. දැන් පින්වතුනි එතකොට ඔය අතරේ තව මිනිසෙක් ඉන්න පුළුවන් මෙන්න මෙහෙම සියලු සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා කීකේ ඉන්නවා. එයාගෙනුත් අපි අහනවා මේ ලෞතුරු බුද්ධ වන්දනා පොතක් එහෙම මුද්‍රණය කරලා බෙදා හැරියොත් නරකද? අනිව කරන්න මට සල්ලිත් නැහැ මට එහෙම උමනාවකුත් නැහැ කාලෙකුත් නැහැ. සියලු සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා. ඔහුගේ මෛත්‍රිය වචන ටිකක් විතරයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොකද අපිට දේශනා කරන්නේ? සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මෛත්‍රී චේතනාවෙන් යුක්තව ජීවත් වෙන්න කියලා. සප්තබොජ්ජංග වැඩෙනවා කිව්වේ අවබෝධයාංග. එහෙනම් අවබෝධයෙන් යුක්ත ජීවිතයක් ඇතුලේ මෛත්‍රී චේතනාවෙන් යුක්තව කටයුතු කිරීමයි මෙත්තා සහගත ඒ සප්තබොජ්ජංග වැඩිම කියලා කියන්නේ. එහෙම නැතුව දුන්න දුනුගමුවේ ඊතල කිතල ගමුවේ රාළ මී ගමුවේ මුවෙක් හැඬුවයි සබර ගමුවේ වගේ මෛත්‍රී එක පැත්තක බොජ්ජංග තව පැත්තක අපි තව පැත්තක ධර්මයේ තවත් පැත්තක ඊට පස්සේ හිතන් ඉන්නවා අපි මෛත්‍රී වැඩුවා අපි බොජ්ජංග වැඩුවා අපි නිවන් දැක්කා අපි සංසාර දුකින් නිදහස් වුණා අපි ධර්මයේ රැක්කා රටේ නැතිව ඒ හතර පැත්තකනේ එක පැත්තකයි තියෙනවා එක තැනකයි තියෙනවා එක දිශාවකටයි යොමු වෙන්නේ. ඒ නිසා පින්වතුනි එහෙනම් ඔබට වැටහෙනවා ඇති මේ කියන්නේ මොකක්ද කියලා. ඒ කිව්වේ මෛත්‍රියෙන් යුක්තව ජීවත් වෙන්න. එතකොට දැන් ඔබ මහසෑය ගාවට අරන් ගිහිල්ලා අපේ මේ පින්වතුන් ඊටාම සතුටින් නම්ගම් වශයෙන් කියන්න බෑ හැමෝ ගැනම ඊටාම සතුටි අපට විශාල මේ තරුණියෝ විශේෂයෙන්ම තරුණ පිරිස් ඊටාම කැපවීමෙන් තමන් දුහම දුක් මහන්සියෙන් උපයා සපයා ගත්තා මුදලින් පොත් මුද්‍රණය කරලා මහසෑය ගාවට ඇවිල්ලා පොත් බෙදා හැරි අපිටත් පොත් කීපයක් ලබා දීලා ඒ අය ඒ පොත් බෙදා හැරිය මහසෑය ගාවට ගිහිල්ලා දැන් එතකොට මේ මහසෑය ගාවදී පොත් බෙදා හරින්නේ ඇවිදිනවා කතා බහ කරනවා ඒ වෙලාවේ මෛත්‍රී භාවනාව නැද්ද දැන් ඒ වෙලාවේ මෛත්‍රී නැද්ද දැන් මෛත්‍රී දිනේ කොහේරි වාඩිලා ඉන්නකොටද එහෙනම් දැන් ඊයේ මෛත්‍රියෙන් නෙවෙයිද පොත් ටික මුද්‍රණය කළේ Tamanට කණ්ඩ බොණ්ඩ තියෙන සල්ලි ටික සමහර විට කැප කරලා පොත් ටික මුද්‍රණය කළේ කොළඹ ඉඳලා වාහනයක දාගෙන වෙහෙස නොබල අරන් ආවේ අනුරාධපුරයට ඇවිල්ලිවෙලා අති උත්තරීතර මහසෑය රදුන් සෙවණේ සරණක් හොයන අසරණ මිනිසයාට මේ පොත් ටික ලබා දුන්නේ. මේ මෛත්‍රියෙන් නෙවෙයි. එතන මෛත්‍රී භාවනාව නැද්ද? ඔබට පේන්නේ නැද්ද? ඔන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මෛත්‍රී භාවනාව. එහෙනම් අන්න ඒ අනුසාරයෙන් තමයි අවබෝධය අංග වැඩෙන්නේ. එහෙනම් බලන්න එහෙනම් ආර්ය ශ්‍රාවක අන්න දැන් ඔබට වැටහෙනවා ඇති එහෙනම් මාගේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ පදනම වන්නේ මේ සතර බ්‍රහ්ම විහරණයයි කියලා දේශනා කරේයි කියලා. නමුත් බලන්න අද සමාජයේ තියෙන්නේ මොකද අර නිගණ්ඨ මෛත්‍රිය. ඒ කිව්වේ ඔය මොනවා හරි දානියක් මානියක් දීපු වෙලාවට නම් මෛත්‍රිය වඩනවා.
අනේ සියලු සතුන් මේ උපාසකම්මලත් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුකින් මිදෙත්තා සකල ලෝක සත්‍යයටත් ඒ මෛත්‍රිය මාත් වේවා යනාදි වශයෙන් අනේ සියලු සතුන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා දුකින් මිදෙත්තා කී ඉන්නවා. දාන ටික හම්බෙච්ච නිසා. දාන ටික වලදලි වරුණාට පස්සේ ඔක්කොම ටික අමතකයි ආයි. එහෙම නිගණ්ඨ මෛත්‍රියක් වඩන්නේ ඔය. සියලු සතුන් දිහා පන්සල ඉන්න සතෙක්ව සුවපත් වෙනවට කැමති නැහැ. තමන් අවට ඉන්න සතෙක්ව සුවපත් වෙනවට කැමති නැහැ. හැබැයි කතාව සියලු සතුන් නිදුක් කරවන්න. තමන් නිදුක් වෙලත් නැහැ. ලෝකයට නිදුක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ හිස් වැඩ තියෙන්නේ. ඒ නිගණ්ඨ මෛත්‍රිය ඒකයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරිය මෝඩ නිගණ්ඨයන්ට. ඇයි උත්තරයක් දෙන්නේ කොහොමද? ඔවුන් හිතන් ඉන්නේ මෛත්‍රී කියන්නේ එක භාවනාවක්, බොජ්ජං කියන්නේ තව භාවනාවක් කියලා. ඒ නිසා ඔවුන්ට මේ දෙක ගලප ගන්න බෑ. ඒ නිසා භාගතුන් වහන්සේ ඇහුවාම කුමක් පරම කරගෙන කුමක් ගතිය කරගෙන කුමක් ගතික කරගෙන කුමක් පරිශ්‍රණය කරගෙන මේ සත්‍යව මේ මෛත්‍රී භාවනාව වැඩනවද කියලා ඇහුවොත් අර නිගණ්ඨ පිරිසට උත්තරයක් දෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසායි. එහෙනම් පින්වතුනි ඔය විදිහටම දැන් අපි කරුණාවත් බලන්න ඕන, කරුණාවත් අර්ථකථනය කරගන්න ඕනේ. එහෙනම් දැන් ඔබට පේනවා මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ ලෝක මෛත්‍රිය නැත්නම් ලෞකික මෛත්‍රියයි ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ අහසට පොළොව වගේ එකිනෙකට පරස්පර දෙකක් කියලා. ලෝකෝත්තර මෛත්‍රිය තේරුම් ගන්න බෑ කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච කෙනෙක්ට. කිසිම කාලයක තේරුම් ගන්න බෑ. මොකද ඒකට හේතුව ඔහු දකින ඉහළම සැපේ පවතින ලෝකයේ තුලනම් ඔහු ලෝකයෙන් පිටත සැපයක් එහෙම නැත්නම් ලෝකයෙන් ඈතර වෙච්ච සැපයක් කවදාවත් ලෝකයට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නිකන් වචන වලින් කියන්න පුළුවන් බොරුවට. එහෙම කිව්වට අවබෝධයෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කවදාවත් ලෝකයට නිවන පිණිස ස්වార్థේ පරාර්ථේ පිණිස හැසිරෙන්නේ නැහැ. Tamanටත් අනුන්ටත් නිවන පිණිස හැසිරෙන්නේ නැහැ. එකක ස්වార్థ පරාර්ථ කියලා. එහෙනම් ඒ පුද්ගලයා වචන ටිකක් කිය ඔහේ ඉඳී බොරුවට. ඊට පස්සේ හිතන් ඉන්නවා මම මෛත්‍රී වැඩුවා කියලා. මෛත්‍රී එහෙම මෛත්‍රී වැඩුවා නම් බුදුරජාණන් වහන්සේ ඔබටයි මටයි එක බණපදයක් අහන්න වෙන්නේ නැද්ද? එච්චර එහෙනම් උන්වහන්සේ ඔය විදිහට වඩලා නිහඬවම ලෝකේ සම්බුද්ධත්වයට පත්වලා නිහඬවම උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙයි. එහෙනම් ඔයිටත් කලින් උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්නේ. ඒක නම් මෛත්‍රී කියලා කියන්නේ. පින්වතුනි ආර්ය උත්තමයන්ගේ මෛත්‍රී නිසා අදටත් මේ සම්බුදු ශාසනය බබලන්නේ පවතින්නේ. එදායි අසිරිමත් වූ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ශ්‍රාවක උත්තමයන් තුල පවා ඒ උත්තරීතර උතුම් වූ මේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයම උන්වහන්සේලා තුල පූර්ණ වෙලා පැවතිච්ච නිසා අදටත් මේ සම්බුදු ශාසනය මේ ආකාරයෙන් පවතින්නේ බබලන්නේ. මේ අමා ධර්මයේ අදටත් අපට ඇහෙන්නේ. එසේ නොවෙන්නට අද අප නිකන් වචන ටිකක් වුණා නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන්නේ උන්වහන්සේලා කොහේ හරි ගස් මුල් වල වාඩි වෙලා ඔන්න ඔය සියලු සතුන් නිරුක්කේත නිරෝගීත සෝපතේ දුකින් මිදෙත කේ හිටියා නම් ධර්ම සංගායනා කරන්න ධර්ම සංගායනා පවත්වන්න ඒ දහම් පත පොත ව්‍යවස්ථාකරණය කරන්න ඒ පොත් පවත්වාගෙන ඉන්න මේ භානක පරම්පරාව වශයෙන් ඒ ධර්මය පවත්වන්න කිසිම වික්ෂුවක් නැති වෙන ලෝකේ ඔක්කොම ඒ විදිහට මෛත්‍රී වැඩුවා නම් අන නිගණ්ඨ මෛත්‍රිය තමයි ඔය අද මෛත්‍රී කියලා හිතන් ඉන්නේ. නැවත නැවතත් පෙන්වා දෙන්නේ ඒකමයි. එහෙනම් කරුණාවත් ඒ විදිහම තමයි. කරුණාව කියලා කියන්නේ මොකද්ද කියලා අහුවාමත් කරුණාව කියලා කිව්වහම කියයි දුකට පිහිටවීම කියලා. ඔන්න කියන්න පුළුවන් තව කෙනෙක්ගේ වෙහෙස දුරු කිරීම කරුණාව කියන්නේ. අවිහිංසා කිව්වේ ඒකයි. විහිංසා කියන්නේ වෙහෙස. වෙහෙසනවා. තව කෙනෙක්ව වෙහෙසටපත් කරනවා. ඒක දැන් අකරුණාව. දැන් ඔය ඔබ දැකලා ඇති විශ්වවිද්‍යාලවල තියෙන නවකවාදී කියලා එකක්. මෙන්න විහිංසා. ඒක තන නේ හැමතැනම තියෙනවා. මම මේ උදාහරණයක් සුප්‍රකට උදාහරණයක් පෙන්නනවා. අන වෙහෙසනවා තමන්ගේම සමහරවිට තමන්ගේම නැගණියක් තමන්ගේම සහෝදරයෙක් සහෝදරියක් වගේ කෙනෙක් ඒ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මොකද කරන්නේ? එයාව අනවශ්‍ය ප්‍රශ්න අහලා ඒ පුද්ගලයා තුල දැක්කොත් ඒ කවුරු හරි තරුණයා හෝ තරුණිය තුල යම්කිසි දුර්වලකමක් තියෙන බව පෙවුනොත් ඒකම හාර අවශ්‍යමින් ඒකටම පහර දෙමින් ඒකම ඉලක්ක කරමින් ඒ පුද්ගලයාව අපහසුතාවටපත් කරනවා. සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් මේ පුද්ගලයන් තුල තියෙන අඩුපාඩුකම් විවිධාකාර ඒවම අලලාගෙන ඒවටම පහර දෙනවා. හිංසාවටපත් කරනවා, විහිංසාවටපත් කරනවා, පීඩාවටපත් කරනවා, අප්‍රමාණ වද දෙනවා. නවක වදේ කියලානේ කියන්නේ. වදේ කියලාමනේ කියන්නේ ඒක. වදයක් දෙනවා. මෙන්න මේ වද දෙන්නේ මෙන්න මේ ස්වභාවයට කියනවා විහිංසා කියලා. විකරුණේ සතුන්ටත් හිටි ගාම මිනිස්සු වද දෙන්නේ. දැකලා ඇති. ඕන්තර එකෙන් කියන්නේ කිව්ව 100 කෝටි ගණන් මතුවෙනවා. එතකොට බෙන්ගතුනි මෙන්න මේ වෙහෙස දුරු කිරීම යමෙක් යම්කිසි වෙහෙසකට දුකකටපත් වෙලා අසහනයකටපත් වෙලා ඉන්නවා නම් ලෝකයේ යමෙක්
එයාගේ ඒ වෙහෙස දුරු කිරීම අන්න කරුණාවේ ලක්ෂණයක්. වෙහෙස දුරු කරන්න ඉදිරිපත් වෙනවා දැන්. ඉදිරිපත් වෙලා වෙහෙස දුරු කරන පුද්ගලික වශයෙන් සහ පොදු වශයෙන් යන ආදි වශයෙන් දෙආකාරයෙන් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුල පැවතුන මහා කරුණාව. මහා කරුණාව කියලා කිව්වේ සාමාන්‍ය කෙනෙක්ට ලං වෙන්න බැරි විදිහේ මහා කරුණාව. සාමාන්‍ය කෙනෙක්ට ලං වෙන්නවත් බැහැ ඒ කරුණාවට. ඒ කිව්වේ කොන්දේසි සීමා විරහිත කරුණාවක්. මහා කරුණාව. එතකොට ඒ මහා කරුණාව දැන් අවසානයේ මම පොඩ්ඩක් තවත් පැහැදිලි කරනවා මව්පියන් තුල තියෙන සතර බ්‍රහ්ම විහරණ. අනර මව්පියන් තුල තියෙන ලෞකික වශයෙන් විහරණය මම ඒක ලෝකෝත්තර වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්නම්. ඔබගේ ජීවිතය ඇසුරින්ම ඔබ දකින්න. එහෙනම් ලෞකික කරුණාව කියලා කියන්නේ කෙනෙක්ගේ දුකට පිහිට වීම. කෙනෙක් වෙහෙසටපත් වෙලා ඉන කෙනෙක්ගේ වෙහෙස දුරු කිරීම. මෙන්න මේකට කියනවා කරුණාව කියලා. එතකොට බින්දුනි මිනිසෙක් වෙන්නත් පුළුවන් සතෙක් වෙන්නත් පුළුවන් කවරෙක් හෝ නමුත් ඒ ඕනම කෙනෙක්ගේ දුක වෙහෙස දුරු කිරීම කරුණාවේ ලක්ෂණයක්. එතකොට මෙන්න මේ කරුණාව ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් දෙආකාරයි. දැන් අපි උදාහරණයක් ඇසුරෙන් ඕක පැහැදිලි කරගත්තොත් හොඳට තේරෙනවා. දැන් අපි හිතමු ලෞකික වශයෙන් කෙනෙක් දුකට පත් වෙලා ඉන්නවා මෙන්න මෙහෙම අවස්ථාවකට මුහුණ දීලා. අපි හිතමු තරුණයෙක් ඉන්නවා විවාහ වෙන්න විදිහක් නැහැ. විවාහ වෙන්න විදිහක් නැතුව කල්පනා කර කර ඉන්නවා පෙම්වතියකුත් ඉන්නවා විවාහය ගන්න සල්ලි නැහැ. දැන් ඔහම කල්පනා කර කර ඉන්නවා කවදාද කසාද බඳින්නේ කිය සීනමාවමව දුකටපත් වෙලා ඉන්නවා. දැන් මේක දකින්න මේ තරුණයාගේ යහළු මිත්‍රයෝ ටික. යහළු මිත්‍රයෝ මොකද කල්පනා කරන්නේ? අනේ අපේ මිත්‍රයාට අපි පිහිට වෙමු. ඔහු දුකටපත් වෙලා ඉන්නේ. ඔහුට විවාහ වෙන්න හැකියාවක් නැති කමෙන් ඔහු අසහනයට දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්නේ. අපි ඔහුට පිහිට වෙමු කියලා අර යාළු මිත්‍රයෝ ටික මොකද කරන්නේ? මුදල් කලමනා එකතු කරලා අර තමන්ගේ යාළු මිත්‍රයාගේ තමන්ගේ හිතවතාගේ අර දුකටපත් වෙච්ච වෙහෙසටපත් වෙච්ච කෙනාගේ විවාහය සිද්ධ කරලා දෙනවා. දැන් මේ විවාහය සිද්ධ කරලා දෙන දවසේ අර වැඩිහිටියෙක් මයික් එකක් එහෙම අරගෙන කතාවකුත් පවත්වනවා. අපේ මේ මනාල යුවල අද දවසේ බොහොම සතුටින් වාසය කරනවා. ඒ අයට මේ සතුට උදා කරගන්න මේ වටිනා කියන මිත්‍රයෝ උපකාර කළා. ಜಾති ಜಾතිත් මේ වගේ මිත්‍රයෝ ප්‍රාර්ථනා කරන්න ඕන. මේ වගේ මිත්‍රයෝ වාසනාවන් යනාදි වශයෙන් අර මිත්‍රයන්ව වර්ණනා කරමින් කතාවකුත් පැවැත්තුවා. ඇයි ඒ? හැමෝටම පෙවුණා අර තරුණයා දුකෙන් නිදහස් කරා කියලා. අර මිත්‍රයෝ ටික එකතු වෙලා. ඉඳ ඔහොම යනවා ටික දවසක්. ටික දවසක් යනකොට මෙන්න මනාලයා සාප කරනවා අර කාල කන්නේ ටික තමයි මට මේ විනාශයත් කරලා දුන්නේ. ඔකුන් ටික මගේ ජීවිතේ කෑවා. තොපිට හොඳක් වෙන්න එපා කියලා මෙන්න බීලා දැන් කියවනවා. අනේ මට මගේ ජීවිතේ දීපල්ලා මම මාව මේ තොපි අමාරුවේ දැම්ම මාව එකතු වෙලා කියලා බනිනවා. දැන් අර මංගල සභාවේ කරපු කතාව ගැන මොකද හිතෙන්නේ? ඒ මිනිහත් කසිපු භාගයක් බීලා තමයි මයික් එක අතට ගත්තේ. නිසා අවසියෙන් කියන කරන දේවල් තමයි ලෝකේ තියෙන්නේ. එතකොට සැපටපත් කරනවා කියලා අවසානයේ කරලා තියෙන්නේ මොකද? දුකටපත් කිරීම. ඔක හොඳම අවස්ථාව මම ඔබට පෙන්වා දෙන්නම්. අද හොඳට තේරුම් ගන්න ලෞකික මෛත්‍රිය සහ ලෝකෝත්තර මෛත්‍රිය. ලෞකික කරුණාව ලෝකෝත්තර කරුණාව. ලෞකික මුදිතාව ලෝකෝත්තර මුදිතාව. ලෞකික උපේක්ෂාව ලෞකික උපේක්ෂාව සහ ලෝකෝත්තර උපේක්ෂාව කියන මේ උතුම් ගුණාංගයන්ගේ තියෙන වෙනස ආර්ය ගුණයන්ගේ වෙනස ලෝකෝත්තර ගුණයන්ගේ වෙනස යථාර්ථය දකින්න. ඒ විතර නෙවෙයි තව වැදගත් දහම් කාරණා කීපයක් මේක ඇතුළත් වෙනවා. එතකොට බින්දුනි අන්න එහෙනම් අර වගේ තත්ත්වයක හිටපු තරුණයෙක්ට අර වගේ විවාහයක් කරලා දුන්නා නම් හැමෝම හිතනවා අන්න එයාව සැපටපත් කරා කියලා. නමුත් ඇත්ත උනේ මොකද්ද කියලා ඔබට පේනවා. ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා. ඊට පස්සේ ඔන්න ඔය බව දකින්න අසිරිමත් වූ දැන් ඕක දකින්න බෑ ආර්ය භාවයෙන් තොර කෙනෙක්ට. ඇත්තටම කියන්නේ යම්කිසි ඥානයක් තියෙන්න බෑ. නැත්තම් හිතෙන්නම ඇයි තර්කවාද කරා ඇයි මොකද උනේ නරකක් වුණාද උඹට කියලා හයි. එහෙම අහන්න පුළුවන් අර තරුණයන්ට බයිනකොට ඒ තරුණයේ තේව જાතියම පු탁ජන අන්ධය වුණොත් එහෙම එයා යයි උඹ මොකටද අපිට නිකරුණේ දොස් කියන්නේ උඹට අපි හොදන්නේ කරේ කියලා ඒ අය තර්කවාද කරන්න පුළුවන්. මොකද ඒ අයටත් ඇත්ත දැකීමේ ඥානිය නැති නිසා සත්‍ය දකින්න බෑ එහෙම නිකන් ආවට ගියාට හැංගීමෙන්. සත්‍ය දකින්න ප්‍රඥාව පහළ වෙන්න ඕන. නැත්තම් කොහොම සත්‍ය පේන්නේ? මෙච්ච එහෙනම් ඉතින් සංසාරේ ඉඳලා අනන්ත කාලෙක ඉඳලා ඉන්නේ නැහැ සත්‍යයක් වශයෙන්. අනාථ සත්‍යයක් වශයෙන් භවයෙන් භවයට මේ ලුහුබඳින්නේ නැහැ නේ මේ දුක්ඛ ස්කන්ධය. සත්‍ය දැක්කනම් දකින්නේ නැහැ එහෙම ලේසියෙන්.
අමා ධර්මයේම දකින්න. දැන් ආද ඔබට සත්‍ය පේනවා ඇති. ඒ ඔබ අමා ධර්මයේ දැක්ක නිසා, නිවන් මාර්ගය දැක්ක නිසා. නැත්තම් කොහෙද සත්‍ය පේන්නේ? එතකොට පින්වතුනි එහෙනම් අන්න බලන්න අපගේ අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ මොකද කරේ කියලා. උන්වහන්සේගේ ගිහි කාලින උන්වහන්සේගේ සහෝදරයෙක් වෙච්ච නන්ද කුමාරයා ත්‍රිවිධ මංගල්‍යයකට මුහුණ දෙන්න නියමිතව හිටියා. සරණ මංගල්‍ය, අභිෂේක මංගල්‍ය සහ රාජමාලිකාව නැත්නම් ගෙට ගැවීමේ මංගල්‍ය යන ආදි වශයෙන්. මේ මංගල්‍ය තුනම ඊට පහුවෙන්දා උදා වෙන්න තිබුණේ. ඊට කලින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා දානයක් දෙන්නට ශාක්‍ය ඥාතීන් තීරණය කළා. එදා ඒ දානෙට වැඩම කරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැන් ඊට පහුවෙනිදා දැන් දානෙට වඩින්න කියන්නේ ඇත්තේ මොකටද? ආශිර්වාද ලබා ගන්නනේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්න. දැන් ඔබම කල්පනා කරන්න පොඩ්ඩක් නුවණින් කල්පනා. දැන් අපත් මේ තත්ත්වයන්ට අත්දකින්න විවිධාකාර මට්ටම් වලින් මේ තත්ත්වයන් අපි අත්දකින්නවා. යමා ධර්මයේ තුල කටයුතු කරනකොට. දැන් එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ කපිලවස්තු මාලිගාවට වඩින්න කියලා දන් දීලා අනිවාර්යෙන් සුද්ධෝදන රජතුමා ඇතුළු ඥාති පිරිස ඉල්ලා හිටින්න ඇතිනේ මේ අපේ හෙට විවාහ වන්නට නියමිත, ඒ වගේම අභිෂේක ලබන්නට නියමිත, ඒ වගේම මේ ගෙට ගෙවදිට මේ අලුත් හදපු අභිනව රාජමාලිගයට ගෙවදින්නට නියමිත අපේ මේ නන්ද කුමාරයට, ඒ වගේම මේ ජනපද කල්යාණිට ආශිර්වාද කරන්න ඇති කියලා. ආශිර්වාද කරන්න කියලා. ඔබ හිතන්න මෙහිම අවස්ථාවක් අනිවාර්යෙන් යෙදෙන්න ඇති. සම්මා සම්බුදු පියාණන් වහන්සේ එතනදී ඇත්ත පෙන්වනවා නම් මොකක් වෙයිද? නෑ මට ආශිර්වාද කරන්න බෑ. මුන් දෙන්න හිත මෙහෙම විනාශයකටයි ලක් වෙන්නේ. හෙට මේ මංගල්‍යයන් නෙවෙයි අවමංගල්‍යයක් හෙදින්නේ. ඒ නිසා මං කොහොමද ආශිර්වාද කරන්නේ අනන්ත වශයෙන් ලෝකයට විරුද්ධ කතාවක් එතනදී කියන්න බෑ. කිව්වා නම් එහෙම අර මිනිස්සු ඔක්කොම ටික බුදුරජාණන් වහන්සේට දොස් නගනවා එතනදී. නිසා උන්වහන්සේ උපක්‍රමයක් අනුගමනය කරමින් නන්ද කුමාරයා අතර පාත්‍රය දුන්නා. ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නේ නැතුව. මොකද කියන්න ගියොත් ඒක තේරුම් ගන්න පුළුවන් ඥාති පිරිසක් නෙවෙයි අර අතන හිටියේ රැස් වෙලා. ඒ කිසිම කෙනෙක් ඥානියෙන් නෙවෙයි මේ ප්‍රශ්නේ දිහා බැලුවේ. ඕම් බැලුවේ අඥාන කමින්. ඉතින් ඒ බඳු පිරිසකට ඒ වෙලාවේ කාරණාව පැහැදිලි කරනවට වඩා හොඳයි නිශ්ශබ්ද වෙන එක. ඊට පස්සේ භාගතුන් වහන්සේ උපක්‍රමයක් වශයෙන් නන්ද කුමාරයට පාත්‍රය දීලා ඒ කතාව ඔබ දැන් දන්නවනේ. ඒක නිසා මම කෙනෙක්ට කියන්නේ නැහැ. ඉතින් නන්ද කුමාරයාගේ අතට පාත්‍රය දීලා ওই විදිහට කොහොම හරි ආරාමෙටම එක්කගෙන ගියා. පාත්‍රේ දැන් ගනි කියලා නන්ද කුමාරයා පස්සෙන් ආවා. භාගතුන් වහන්සේ පාත්‍රය අතට ගත්තෙම නෑ. විහාරස්ථානටම ගිහිල්ලා තමයි උන්වහන්සේ පාත්‍රය නැවත ගත්තේ. එතකොට නන්ද කුමාරයා ජේතවනාරාමයටම ගිහිල්ලා නෙමෙයි සමායන නිග්‍රෝධාරාමයටම ගිහිල්ලා. නිග්‍රෝධාරාමයට ඥාතින් හදපු ආරාමයට. කොහොම හරි ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ආයි එන්න බෑ. ඊට පස්සේ අහනවා නන්ද ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා ඇහුවා. මොකක්ද දැන් කියේ? ඒ කියන්නේ නන්ද කුමාරයාට ඉතින් මහා පාරමිතා පුරලා පහළ වෙච්ච උත්තමේ ඒ පාරමිතා බලයයි එක පැත්තකින් පාරමිතා බලය අනිත් පැත්තෙන් සම්මුතික වශයෙන් ගත්තාම තමන්ගේ වැඩිමහල් සහෝදරය ලෝකයක් ගරු කරන මහා උත්තරීතර මහා ශාස්ත්‍රූතුමන් වහන්සේ උන්වහන්සේගේ වචනට කොහොමද විරුද්ධ වෙන්නේ? අර සරණ මංගල්‍යයයි අභිෂේක මංගල්‍යයයි ඊළඟට ගෙට ගැවීමේ මංගල්‍යය කියන මංගල්‍ය තුනම පැත්තකින් තියලා නන්ද කුමාරයා මහණ වුණා. ඊට පස්සේ අර ශාක්‍ය ඥාතින් සෑහෙන අපවාද කරන්න පටන් ගත්තා. දැන් අද වුණත් ඔය වගේ දෙයක් වුණොත් මොනව වෙයිද? එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා ඉතින්. සමහරලාට පැවිදි මේ කසාද බඳින්න කියලා ඉඳලා එහෙම ඉඳලා යම් කිසි කාලයක් ඉඳලා ඊට පස්සේ බණ අහමින් ඉන්නවා. ධර්මය අහනවා. ධර්මය ඇහුවට පස්සේ අර කසාද බඳින තීරණේ අත්හරිනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අර තරුණයා මහාන වෙන්න එනවා. දැන් අර තරුණිය සාප කරනවා අර හින්දා. ඒක එහෙම තමයි. ඒක හිමයි කියලා. ඇත්තට පිටුපාන්න බෑ. ශාක්‍ය ඥාතින් හොඳයි කියන්නේ නැද්ද දැන් ඉදා? නන්ද කුමාරයා අර විදිහට විහාරස්ථානයට කැඳවගෙන ආවහම සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ශාක්‍ය ඥාතින් ඒකට ප්‍රශංසා කරන්නේ නැද්ද? නෑනේ. ඕන් ප්‍රශංසා කළේ නෑ කියලා, ඕන් නින්දා කරා කියලා. කෙනෙක්ට දුකටපත් වෙන්න ඉඩ හරින්න බෑ. අන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දැක්ම ඒක. නිසා උන්වහන්සේ මිනිසුන්ගේ මෝඩ මතවාද, අදහස්, අපවාද තුට්ටුකට මායින් කරන්නේ. ඒව උන්ට තියෙයි. කරන්නේ තමන් හරි දේ නම් ප්‍රඥාවෙන්. ඒ දෙයට දෙපාරක් හිතන්න අවශ්‍යත් නැහැ, බය වෙන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා බලන්න එතකොට එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කරේ මොකද්ද?
අර යාළු මිත්‍ර අර ඉස්සෙල්ලා කියපු උපමා යාළු මිත්‍ර කරපු දෙයට ප්‍රතිවිරුද්ධ දෙන්නේ. ඒ යාළු මිත්‍රය කරේ මොකද්ද? විවාහ වෙන්න බැරුව ඉන්න පුද්ගලෙක් නැත්නම් විවාහ වෙන්න යම් කිසි ආකාරයකින් ඒ අවශ්‍ය කරන මේ මිල මුදල් ධන ධාන්‍ය ආදී නොමැති කමින් විවාහේ ප්‍රමාදවල හිට පුද්ගලයෙක් ඉක්මනින් විවාහ වෙන්න අවස්ථාව හදලා දීපේක. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොකද කරේ? විවාහ වෙන්න සියලුම පහසුකම් අවශ්‍යතා ඔක්කොම කලමනා සකස් වෙලා තියෙද්දි විවාහයට ඔන්න මෙන්න නැකතු උදා වෙලා තියෙද්දි උන්වහන්සේ ඒ විවාහෙන් ඒ නන්ද කුමාරයා මුදව ගත්ත එක. එහෙනම් අන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක්කා මේ කාමයේ දුකමයි කියලා. එහෙනම් උන්වහන්සේ කවදාවත් ඒ බව දැකලා අර තමන්ගේ අර සාංශාරික වශයෙන් පිටිපස්සෙන් ආපු මේ භවයේදී සහෝදරයා වෙච්ච නන්ද කුමාරයාට විනාශ වෙන්න ඉඩ හැරියේ නැහැ. එහෙනම් බලන්නකො ඔබ මේ උපමා දෙක සංසන්දනය කරමින් එහෙනම් දෙගොල්ලම එහෙනම් දෙකේම උනේ මොකද්ද? දුකටපත් වීම, දුකටපත් වෙච්ච කෙනෙක් දුකෙන් නිදහස් කරපු එක. හැබැයි සත්‍ය වශයෙන් අපි ප්‍රඥාවෙන් නෙවෙයි නම් මේ දුක අර්ථකථනය කළේ. ඒ සැපේ අර්ථකථනය කළේ. එහෙනම් අපි කරලා තියෙන්නේ සැපේටපත් වෙලා හිටපු කෙනෙක් දුකට ඇදලා දාපු එක. දැන් නන්ද කුමාරයාගේ උපමාව අරගෙන බැලුවොත් එහෙම ඒ උපමාවට අනුකූලව අර තනිකඩ හිටපු මිනිහා විවාහයක් දක්වා රැගෙන යෑම සැපේටපත් වෙලා හිටපු මිනිහ දුකටපත් කරා කියන කටයුත්තයි සිද්ධ කරලා තියෙන්නේ. නමුත් අර ඒ තනිකඩ හිටපු පුද්ගලයාත් අවිජ්ජායුක්ත අන්ධ බාලයෙක් නම් ඉතින් ඒකටත් හිතෙන්නේ මේ විදිහටම තමයි අර යාළුවෝ හිටපු විදිහටම තමයි. පස්සේ තමයි කසිප් බීලා සාප කරන්නේ යාළුවන්ට. එහෙනම් පින්වතුනි ලෞකික ජීවිතයේදී අපි සැපයි කියලා අර්ථකථනය කරේ කාමයේ නිසා. යමෙක් දුකටපත් වෙලා කියලා අපිට පේන්නෙම ඔවුන්ට අවශ්‍ය කාමයේ නොමැති කමින් ඔවුන් විඳින දුක. එතකොට අපි දුකට පිහිට වෙනවා කියලා කරන්නේ මොකද්ද? ඔවුන්ට තව තවත් කාමයේ සම්පාදනය කරලා ලං කරලා දින එක. ඒ නිසා එකකින් වෙන්නේ තව තවත් ඔවුන්ගේ ගින්දර වැඩි වෙන එක මිසක් දුක වැඩි වෙන එක මිසක් දුක අඩු වෙන එක නෙවෙයි, ගින්දර නිවිලා යන එක නෙවෙයි. එහෙනම් ආර්යයන් තුළ ඇතිවන්නා කරුණාව තමයි සැබෑම කරුණාව මේ ලෝකේ. අර කරුණා මහ ව්‍යාජ එකක්, වංචනික එකක්, ඒ වගේ මේකෙන් වෙන්නේ දුකටපත් වීමත් තවදුරටත්. හැබැයි ලෝකෝත්තර කරුණාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. ලෝකෝත්තර කරුණාව කියලා කියන්නේ කොහොමද? අන්න සියලු දුකෙන් නිදහස් කිරීම. දුක නිවැරදි ආකාරයෙන් අර්ථකථනය වුණාම එතන ඇති වෙන ලෝකෝත්තර කරුණාව. දුකේ අනුකාමයයි. දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං ආදි වචනම් මහන දුක කියන්නේ මේ කාමයට නම. එහෙනම් මෙන්න මේ කාමයේ නැමැති දුකින් නිදහස් කිරීම තමයි නියම කරුණාව. සැබෑ කරුණාව වෙන්නේ. එහෙනම් කෙනෙක්ව කාමෙන් මුදවන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා සැබෑ කරුණාව. අන්න එතන සැබෑ කරුණාව තියෙන්නේ. මොකද ලෝකයා සැපයි කියලා වර්ධවා ගත්ත දුක නම් වූ කාමෙන් යමෙක් නිදහස් කරන්න පුළුවන් නම් අන්න එතන ඒ පවතින චිත්ත ස්වභාවයට කියනවා ලෝකෝත්තර කරුණාව කියලා. එහෙනම් බලන්න දැන් ඔබ තුලත් ඔය කිව්ව මෛත්‍රී කරුණාව ඒ ආකාරයෙන් පවතිනවද කියලා. දැන් ඊතුරු ගුණධර්ම දෙකත් පැහැදිලි කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ සමස්ත ධර්මයේ Taman තුලින් දකින්න පුළුවන්ද බැරිද කියලා හිතලා බලන්න. ඊළඟ මුදිතාව. එහෙනම් මුදිතාව කියන්නේ මොකක්ද? දැන් බලන්න ලෝකෝත්තර කරුණාව ගැන තව ඉතින් කියන්න පුළුවන් ගොඩාක් දුරට. මම මේ එච්චර ගැඹුරට යන්නේ නැති තව වැදගත් දහම් කාරණා ව්‍යාකරණ කිහිපයක් විග්‍රහ කරන්න ඕන නිසා. නමුත් ඉතින් තව දුරටත් පොඩි වචනයක් දෙකක් හරි දේශනා කරන්න ඕන. මොකද මහා කරුණා භාගතුන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානය අසාධාරණ ඥානයන්ගෙන් විශේෂ ඥානයක්. මේ ඥාණයෙන් හැම දවසකම අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදේට 12000 වතාවකුත් සවසට 12000 වතාවකුත් පරීක්ෂා කරලා බලනවා කාටද පිහිටක් අවශ්‍ය කියලා. එහෙනම් මතක තියාගන්න. මේ මහා කරුණා සමාපත්තියෙන් බලලා උන්වහන්සේ ලබා දීපු පිහිට ඇවිල්ලා ලෞකික පිහිටන්නේ ලෝකෝත්තර පිහිටක් කියන්නේ සියලුම දෙනා සෝවාන් වුණා. අඩු වැඩි වශයෙන් ධර්මය අවබෝධ කරගත්තා. අර සතුන් සිව්පාවුන් සම්බන්ධයෙන් මේ මහා කරුණාවෙන් පිහිට වෙච්ච අවස්ථාවල විතරයි ඒ සතුන්ට ධර්ම අවබෝධය ළඟා කරගන්න බැරි වුණේ සතුන්ට ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැති නිසා. එසේ නමුත් ඒ අයට ජීවිත කාලය තුල සැපසේ වාසය කළ මරණින් පසු සුගතියකට යන්න අවශ්‍ය පරිසරය හදලා දුන්නා. ඒ මහා කරුණාව. එහෙනම් පින්වතුනි ඔබ තුලත් බලන්න ඒ කරුණාව තියෙනවද කියලා. ඔබ තුලත් බලන්න ඒ දුකටපත් වෙච්ච මිනිසයන්ව දුකෙන් නිදහස් කරන්න ඕන කියන කරුණාව ඔබ තුල තියෙනවද? ඒ වෙනුවෙන් ඔබ සක්‍රීය වශයෙන් දායක වෙලා තියෙනවද? අන නුවණින් බලන්න. එහෙම නැත්නම් කරුණාව යන ඔබට වචනයක් විතරයි හුදෙක්.